समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमुक्तं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्बे संखारा अनित्याति यदा पඤ්ඤාය पश्यति अत विपिन्दति दुःखे एष मग्गो विसुද්ධියාති පින්වත්නි අද මේ පින්තුන් සදීපෑදී ශක්තිය සිටින්නේ එදා බුදු පියාණන් වහන්සේ ලෝකයාගේ නිවීම විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය සඳහා දේශනා කරවදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරලා තමන්ගේ මේ සංසාර විමුක්තිය එහෙම නැත්නම් දුකෙන් සදාටම මිදී නිදහස් වන්නට මාර්ගයක් ආලා දැනගෙන අවබෝධ කරගන්නට මේ උතුම් බුද්ධ ධර්මය වමනා වෙන්නේ උපකාර වෙන්නේ මේ මාර්ගයක් ආලා දැනගන්න. සියලුම බුදුවරු බුද්ධ ශ්‍රාවකයෝ මාර්ගය කියා දෙන අය. ඒ වගේම සියලුම බුදුවරු මේ මාර්ගය කියා දෙන්නේ මේ සංසාර දුකෙන් වැරදි පාරක යන අයට හරි මඟ හරි පාර කියා දෙන්නට. ඒ නිසා මේ පුතග්ජන අසුතවත් පුතග්ජන මිනිසුන් යන්නේ වැරදි පාරක. අරිය ශ්‍රාවකයන් යන්නේ හරි පාරක. ඉතින් ඒක නිසා පාරවල් දෙකක් තියෙනවා. මේක ලෝකේ යන මිනිසුන්ට අපායට යන පාරක් තියෙනවා. එහෙම නැත්නම් ලෞකිකත්වයේ තුල අතරමං වෙන්න පාරක් තියෙනවා. ඒ වගේම ලෝකයෙන් එතර වෙන්නටත් මාර්ගයක් පාරක් තියෙනවා. ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරගන්න ඕන මේ පැවැත්ම තුල මේ ලෝකයේ තුල මේ ජීවත් වීම තුල කොතනවත් අපි හිතන ආකාරයේ නිත්‍ය වූ සුඛ වූ අත්ත වූ සදාකාලික වූ සුවයක් ඇත්තේ නැහැ. හැම තැනකම තියෙන්නේ සැප හඹා ගිහිල්ලා දුකට නියත වශයෙන්ම දුකටපත් වෙන ක්‍රමයක්. ඒ නිසා අපි සැපයි කියලා ඉන්න සියලුම දේ මායාව. ඒ මායාවලට අහු වෙලා සෑම කෙනෙක්ම මේ සංසාර ගමනේ සැප හඹා ගිහිල්ලා දුක උරුම කරගන්නවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ මේ සදාකාලික සුවයකට වඩා මේ සදාකාලික සැපේ මිදී නිදහස් වෙන ක්‍රමයක්. ඒ නිසා දැන් බොහොම සාමාන්‍ය ධර්ම දේශනා කරන අය කියනවා මේ නිවන කියන්නේ අජරාමර සැපයක් කියලා. නමුත් මෙතන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝගේ නිබ්බාණය. නිබ්බාන කියන එකේ තේරුම මේ සසර දුකට බැඳලා තියෙන බැමි තුනෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ නිබ්බාන කියන වචනේ තේරුම මේ බාණයෙන් නිදහස් වීම. බැමි තුනකින් සංසාර ගමනට බැඳලා තියෙනවා. ඈඳලා තියෙනවා. බැමි තුන තමයි රාග බැම්ම, ද්වේෂ බැම්ම,
මෝහ බැල්ම. හැම පෘථග්ජන පුද්ගලයෙක්ම කැමති රාගයෙන් ප්‍රිය දෙයට ඇලෙන්න. හැම කෙනෙක්ම කැමති ඇහැ පිනව කටයුතු කරන්න ඉන්න. කන පිනව ආන්න කටයුතු කරන්න. නාසය පිනව ඉන්න, දිව පිනව ඉන්න, කය පිනව ඉන්න, මන රමණය කර ඉන්න. එන්නා පින්වතුනි මේ ඇහැ කන නාසය දිව කය මන පිනවීම සහ රමණය කිරීම නිසා හැම කෙනෙක්ම Taman නොදැනම ණය ගන්න දෙනකොට අහු වෙනවා. එහෙම නැත්නම් සමුදය උත්පාදනය කරගන්න. සමුදය බිහි වෙනවා. සම්බන්ධයක් උපත ලබන. සම්බන්ධයකට බැඳෙනවා. ඈඳෙනවා බැඳෙනවා කිව්වේ මේකයි. බද්ධ වෙනවා කිව්වෙත් මේකයි. ඉතින් ඒක නිසා Taman යම් කිසි ආකාරයක ක්‍රියාකාරකමක් වැරදිසේ කරනවා නම් ඒ කරන වැරදි ක්‍රියාකාරකම නිසා Taman දන්නේම නැතුව Taman සංසාර බන්ධනයකට එක්ක රාගයෙන් බැඳෙනවා, එක්ක ද්වේෂයෙන් බැඳෙනවා, එක්ක මෝහයෙන් මානෙන් බැඳෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි අපි මේ නිවන් සුවයටපත් වෙනවා කියන්නේ නිබ්බානගාමී වෙනවා කියන්නේ නිවනටපත් වෙනවා කියන්නේ නිවන විමුක්තියටපත් වෙනවා කියන්නේ වෙන මොකක්වත් එහෙම නෙමෙයි. මේක කල අපි මේ සංසාර ගමනේ අනන්ත අප්‍රමාණ ආත්මවල ඉපදී මැරි මේ ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම ආයිති කරගෙන උරුම කරගෙන දුක් විඳ අද මෙතෙන්ට එනකම් හැම කෙනෙක්ම ඇවිල්ලා තියෙනවා. මේ ගමන ඇවිල්ලා තියෙනවා. මේ ගමන දුක. මේ ගමන සැපක් එහෙම නැහැ. ඔය දිවත් හැබැයි හැම මිනිහෙකුටම හැම පුද්ගලයෙකුටම හැම සත්වයෙකුටම සැපයි කියලා මායාවක් පෙන්නලා දුන්නා. ඒක මායාවක් පමණයි. ඒක අපි හිතන ආකාරයේ ඒ හිතන ආකාරයට ඍෂිසේ නිත්‍යසේ සුඛසේ සුවසේ සුභසේ අත්ථසේ පාත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නවත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක වේගයෙන් ගඟක් වගේ ගලාගෙන යනවා. මේ ගඟ ගලාගෙන යන්නේ තැන තමයි අපි මේ සපයි කියන්නේ. ඉතින් ඒක නිසා මේක දුකටමයිපත් වෙන්නේ. දුකටමයි හේතු වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මොකද මේක අවබෝධ කරගත යුතු, තේරුම් ගත යුතු පරමාර්ථ සත්‍යයක් තියෙනවා මේ පැවැත්ම තුළ. ඒ පරමාර්ථ සත්‍ය තේරුම් ගත්තට පස්සේ ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට අනුගමනය කළ යුතු මාර්ගය හොයලා දැනගෙන ඒ මාර්ගය අනුගමනය කරන්න. මේ අපාය එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ එහෙම නැත්නම් සුගතිය දුගතිය කියලා දෙකක් තියෙනවා. අපි එළව පරලෝක කියලා දෙකක් තියෙනවා. මෙලොව පරලෝක කියලා දෙකක් තියෙනවා. මේ ඔක්කොම පැවැත්ම. එළවත් පැවැත්ම, මෙලොවත් පැවැත්ම, පරලොවත් පැවැත්ම, සුගතියක් පැවැත්ම, දුගතියක් පැවැත්ම. නමුත් නිවන කියන එකේ එළවත් නිවනක් නැහැ, මෙලොවත් නිවනක් නැහැ, සුගතිය දුගතිය දෙකේම නිවනක් නැහැ. නිවන කියන්නේ වෙන එකක්. නිවන කියන්නේ මේ බැමි තුනෙන් බැඳිලා තියෙන මේ බැමි තුනේ සාමුලින්ම නිදහස් වෙලා පැවැත්මක් නැති අපපතිවත්යන් කියන තැනටපත් වීම. ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගත යුතුයි. මේ උතුම් බුද්ධ ධර්මය මේ වර්තමාන මොහොත තුල අනුගමනය කළ යුතු ප්‍රතිපදාව, මේ වර්තමාන මොහොත තුල අනුගමනය කරන ප්‍රතිපදාව නිසා එළව මෙලොව දෙකෙන්ම අපි වෙන් වෙලා ලෝකෙන් ඈතර වෙන ධර්මයක් මෙතන තියෙනවා. ඉතින් ඒක නිසා මේ ලෝකෝත්තර නිවන කියන වචනයක් මේකේ තියෙනවා. ඒ නිසා ඒකෙන් ලෝකෙන් ඈතර වෙන දෙයක්. මේ ලෝකයේ තුල එළවත් ලෝකය, මෙලොවත් ලෝකය, පරලොවත් ලෝකය, සුගතියක් ලෝකය, දුගතියක් ලෝකය. ඉතින් ඒක නිසා ඒක නේද කොහේවත් නිවන නැහැ. ඒ තමයි තියෙන පැවැත්ම. නමුත් පැවැත්මේ නිවනක් නැහැ, ලෝකේ නිවනක් නැහැ. ඒ වගේම නිවනේ ලෝකෙකුත් නැහැ, පැවැත්මකුත් නැහැ. මේක හොඳට තේරුම් ගන්න. මේ පැවැත්ම, මේ ලෝකය, මේ එළව මෙලව දෙකම හදාගන්නේ තමන්. තමන් කරන කියන හිතන
දේවල් අනුව. එනිසා පින්වත්නි තමන් කරන කියන හිතන දේවල් වලට මේ බුද්ධ දේශනාවේ යම් වචනයක් විග්‍රහ කළා. මේ වචනේ තමයි සංකාර. සංකාර කියන්නේ වචන දෙකක්. සම් කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. කාර කියන්නේ ක්‍රියාකාරකම. රාගයෙන් යම් ක්‍රියාකාරකමක් කරනවා නම් එතනින් සමුදේ බිහි වෙලා සම්බන්ධතාවයක් ඇති වෙලා සංසාර ගමනට සම්බන්ධ වෙනවා, බැඳෙනවා, බද්ධ වෙනවා, සතර ගමන සකස් කරගන්නවා. ඒ වගේම ද්වේෂයෙන් යම් කිසි ක්‍රියාවක් කරනවා නම් සංකාරයක් කරනවා නම් එතෙන්දි වචනයෙන් කරන්න පුළුවන් වාචී සංකාර. ඒ වගේම මනසෙන් යම් සංකාරයක් කරනවා නම් මනෝ සංකාර. එතෙන්දි කාටාවෙන් ක්‍රියාවෙන් සිතිවිල්ලෙන් වගේම මනසෙන් සිතිවිල්ලකිනුත් අපි මේ සංකාරයට බැඳෙන යම් සංකාරයක් කරනවා. ඉතින් ඒක නිසා උත්තරයන් බුද්ධලේ රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් කටයුතු කරනකොට වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර මේ තුනෙන්ම කරන්නේ මේ සංසාරයට බැඳෙන යම් ආකාරයක ක්‍රියාකාරකමක් කරනවා. ඒක නිසා අපි දන්නේම නැතුව සංසාර ගමනට බැඳෙනවා, සම්බන්ධ වෙනවා, බද්ධ වෙනවා, සංදි වෙනවා. මේ හැම සංකාරයක්ම දුකට හේතු වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති. මේක තේරුම් ගන්න ඕනේ. සියලුම සංඛාර දුකටයි හේතු වෙන්නේ. දැන් පින්වතුනි මේ සංඛාර කියන එකේ තවත් පැතිකඩක් පෙන්වන්නයි මම අද මේ ධර්ම දේශනාව මාතෘකා කරගත්තේ. සබ්බේ සංඛාරා අනිච්චාති කියන එක. මේ පැතිකඩ තමයි කවුරුත් තේරුම් ගත යුත්තේ. සබ්බේ සංඛාරා කිව්වහම බුදුහාමුදුරු බොහෝ තැන්වල මේ සබ්බේ සංඛාරා විග්‍රහ කරලා තියෙනවා. මෙතෙන්දී සංඛාර වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර, අතීත සංඛාර, වර්තමාන සංඛාර, අනාගත සංඛාර තියෙනවා. ඒ වගේම ඇහෙන් කරන ක්‍රියාව නිසා අර චක්කු කියන ඇහැ වැරදියට පාවිච්චි කළාම, සෝත කියන කන වැරදියට පාවිච්චි කළාම, ගාන කියන නාසය, ජීවහා කියන දිව, කාය කියන කය, ඒ වගේම මනස වැරදියට පාවිච්චි කළාම සංකාර සිද්ධ වෙනවා. ඒ වගේම මීටත් වඩා බලවත් ආකාරයක සංකාර තුනක් බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. මේ තුන බෞද්ධ හැටියට අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. නියත වශයෙන්ම ඵල විපාක දෙන සංකාර තුනක් බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. මේ තුනට කිව්වා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර. මේ තුන බොහෝම දෙනෙක් වැරදියට විග්‍රහ කරන නිසායි මම මේ සබ්බේ සංඛාරා කියුවාම සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ සංඛාරා අනිච්චාති. මේක තේරුම් ගත්තාම අපි මේ කිසිම කරන කියන හිතන සංඛාරයක්, වචී සංඛාරයක්, ඒ වගේම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර කිසිම දෙයක් අපි හිතන ආකාරයට සිද්ධ වෙන්නේ නැහැ. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි. දුකටමයි හේතු වෙන්නේ, අනාත්ම බවටමයි හේතු වෙන්නේ. අනාත්ම බවටපත් වුණාම අපි සංසාරේ අතරමං වෙනවා, මංගුලා වෙනවා. ඉතින් ඒක නිසා අපි තුනි හරියටම තේරුම් ගත යුතුයි මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර කරන්නේ කොහොමද, කෙරෙන්නේ කොහොමද, සිද්ධ වෙන්නේ කොහොමද, ඒවෙන් ලැබෙන ඵල විපාක මොනවද? බොහෝ බෞද්ධයෝ අද බෞද්ධයෝ කියන අය පින්කම් කරලා පුඤ්ඤාභි සංඛාරයක් කරනවා. පව්කම් කරලා අපුඤ්ඤාභි සංඛාරයක් කරනවා. ඒ වගේම ඔය භාවනා මධ්‍යස්ථාන වලට ගිහිලා ධ්‍යාන ලැබලා අනිඤ්ඤාභි සංඛාර. මේක තමයි මේ ධ්‍යාන ලැබුවාම ලැබෙන සංඛාරය, කරන සංඛාරය කියලා තමයි අනිඤ්ඤාභි සංඛාර කරන්නේ. පින්කම් කරලා කරන යම් වැරදි දේවල් නිසා තියෙනවා පුඤ්ඤාභි සංඛාර.
පව්කම් කරලා කරන වැරදි දේ තියෙනවා. ඒක අපුඤ්ඤාභි සංකාර. ධ්‍යාන ලැබලා කරන අනාර්ය ධ්‍යාන ලැබලා කරන වැරදි දේවල් තියෙනවා. ඒවා අනිඤ්ඤාභි සංකාර. මේ තුන අර කියපු සබ්බේ සංකාර වලින් බලවත්ම නියත වශයෙන්ම තමන්ගේ සංසාරය අතරමං කරන නිවන ප්‍රමාද කරන නිවනට ප්‍රතිපක්ෂ වූ නිවනට විරුද්ධ වූ සංකාර. ඒ නිසා මේ සබ්බේ සංකාර කියන එකේ මේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර පිළිබඳව පැහැදිලි අවබෝධයක් හැම බෞද්ධයෙක්ම තේරුම් ගත යුතුයි. අපි දැන් පුඤ්ඤාභි සංකාර කියන්නේ අපි පින්කමක් කරනවා. මේ පින්කම කරලා මේ පින්කම නිසා උපයාසපයාගත්තා වූ පුණ්‍ය ශක්තිය හදයන් පුණාති පුඤ්ඤං කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් චිත්ත ප්‍රසාදයටපත් වෙනවා හද පිනා යනවා ඒකයි පින කියන්නේ. මේ පින්කම තමන්ටම මේ සංසාරේ දික් වෙන ආකාරයට සංසාරේ අතරමං වෙන ආකාරයට යම් ප්‍රාර්ථනාවක් කරලා තමන්ම මේ වර්තමාන මොහොතේ කරන පින්කම නිසා යම් කෙනෙක් ওই පංචස්කන්ධය උපාදානය කරගන්නට මතු සංසාර ගමන සකස් කරගන්නට මතු දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල සුගති ලෝකවල කොහේ හෝ දෙවි මිනිසක් ලබන්නට මතු බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරලා ඉල්ලුවොත් යද්දෝ ඒක පුඤ්ඤාභි සංකාරයක් වෙනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ නාම පින්කමක් කරන්න ඕන. නන්දා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා නන්දාමණි පින්කම් කළ යුතුමයි. හැබැයි කිසිම පින්කමක් නිසා පුඤ්ඤාභි සංකාරයක් කිරීම වැරදි. ඒක කුසලයක් බවට පත් කර ගන්නට ක්‍රමයක් බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිළිසිදුව දේශනා කළා. අද නමුත් ඒක භාවිතේ නැහැ. ඉතින් ඒක නිසා වෙන්නේ මිනිසු පින්කම් කරලා ඒ පින්කම් වලින් තමන්ම ප්‍රතිලාභයක් ලබන්න තමන්ටම යම් ආකාරයක මේ සංසාර ගමන දික් වෙන්නට කටයුතු කරන ක්‍රමයක් අද තියෙනවා. මේක තේරුම් ගත යුතු දෙයක්. ඒ නිසා දැන් සමහර කෙනෙක් හිතන්න ඉඩ තියෙනවා මේ පින්කමක් කරලා අපි ප්‍රාර්ථනා නොකළොත් ඉල්ලුවේ නැත්නම් යද්දී නැත්නම් අපිට මේ පින්කමේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එකක් වෙන්නේ නැහැ. කිසිසේත්ම තමන් හේතුඵල ධර්මයට අනුව තමන් කරපු පින්කම තමන්ට උරුමයි තමන්ට ලැබෙනවා. ඒක ඉල්ලුවක් නැතත් ඒක ප්‍රතිඵල තමන්ට තියෙනවා. නමුත් අපි මේ පින්කම කරලා ඒ පින්කම නිසා ඉල්ලුවොත් යද්දොත් ප්‍රාර්ථනා කරොත් ආයාචන කරොත් ඉංගන්නේ කොයි කිව්වොත් අනේ මට දෙවි මිනිසක දෙන්න අනේ මට රූප සම්පත් භෝග සම්පත් ධන සම්පත් ලබා දෙන්න ඒක අනේ මට බුදුවන්නට මේ බුදුවන නිවන් දකින්නට මේ උපකාර වේවා. මේවා ඔක්කොම අර පුඤ්ඤාභි සංකාර කොටකට වැටෙනවා. හැබැයි මේ පුඤ්ඤාභි සංකාර කොටකට වැටෙන හැම දෙයක්ම අකුසලයක් බවට පත් වෙලා මේ සංසාර ගමන දික් වෙනවා. කිසි දවසක ඔය නිවන කෙලවරක් නැති ජීවිත සංසාරයකට අහු වෙලා ගමනකට අහු වෙලා නිවන අර කෙලවරක් නැති කෙලවර අන්තයකට යනවා. කිසි දවසක කෙලවර වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි මේක හොඳට කල්පනා කරගන්න ඕන. මේ උතුම් බුද්ධ ධර්මයේ තියෙන්නේ මේ මොහොතේ කරන කුසලයක් එහෙම නැත්නම් කුසලස් උපසම්පදා කියන එක තේරුම් අරගෙන සෑම පින්කමකින්ම කරපු හැම පින්කමක්ම කුසලයක් බවට පරිවර්තනය කරගන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. මේකත් මම පැහැදිලිව කියනවා. ඒ වගේම අපුඤ්ඤාභි සංකාර කියන එක අපි පව්කමක් කරලා වරදක් කරලා තවත් ඒ වරද යම් ආකාරයක ඉල්ලීමක් කරන අද බොහෝ මිනිස්සු අපි හිතනවා අපේ මොනවාරි බඩුවක් නැති වුණා එක්ක අපිට වරදක් කළා කවුරු හරි එක්ක අපිට අවලක් අසාධාරණයක් මොනවාරි කළා මේකට අපි ගිහිල්ලා දේවාලයකට ගිහිල්ලා බෝධියකට ගිහිල්ලා අපි යදිනවා අපි පරිගාන අපි ශාප කරනවා අපි වාස්කවි කියනවා
අපි මරලා දෙනවා. අපි දෙස්තෝල් කියන යාඥා කරන අරඤ්ඤයට මෙහෙම මෙහෙම කරන්න. මේක අභිඥා විසංකාරය. ඒක නියත වශයෙන්ම Tamanට බල දෙනවා. අනුන්ට බල දෙන්නේ නැහැ. බොහෝ ඒ. නමුත් Tamanට නියත වශයෙන්ම බල දෙනවා. මේක හොඳට තේරුම් ගත යුතුයි. එහෙම කිසි දවසක Tamanට අනුව අනුන්ට Tamanට වරදක් වුණා ඒ කිසි වරදකට අපි අර ආකාරයකට වස්කල් කියන්නේ පරිදාන්න පූජාවට දීලා කාලිමෑණියට පොයිලට ගිහිල්ලා එහෙම නැත්නම් වෙන දේවාලයකට ගිහිල්ලා එක බෝධියකට ගිහිල්ලා මේ වගේ යම් ඉල්ලීමක් කරලා අනේ අරමියට මෙහෙම කරන්න මෙහෙම දරුවන් දෙන්න මෙහෙම පරිගාන්න කියා මේක ඉල්ලුවොත් ඒක අපුඤ්ඤාභි සංකාරයක් වෙනවා. ඒක නියත වශයෙන්ම සතර අපායට යන්නට Tamanට හේතු වෙනවා. ඒ නිසා අපි මතුනි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ තමන් කරන අර තමන් එකට දෙකක් නෙමෙයි 100ක් වැරද්දක් කරගත්තා. දැන් තමන් සමහර විටක තමන් හෝ අනුන් හෝ වැරද්දක් කරන්න ඇති. ඒ වරදට දැන් තමන් පුරුදු වෙලා ගැටුමක් ඇති කරගෙන ගිහිල්ලා අර දේවාලයකට පරිගාන යදිනවා. එහෙම නැත්නම් ශාප කරනවා. වාස්කල් කියනවා. මේවා කාටවත් මේ විශ්වයට හොඳ නැහැ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක අපුඤ්ඤාභි සංකාරයක් බවට පත් වෙනවා. මේක සංසාරේ නියත වශයෙන්ම දික් වෙන දෙයක්. Taman කවදා හෝ මේ ජීවිත කාලය තුල අර මිනිහට මෙන්න මෙහෙම මේ එක්ක මැරෙන්නේ, එක්ක විනාශ වෙන්නේ, එක්ක යම් අයහපතක් වෙන්නේ, එක්ක අලාභයක් කරන්න යම් කෙනෙකුගේ යම් අධිෂ්ඨානයක් ඇතුව ප්‍රාර්ථනාවක් ඇතුව ඉල්ලීමක් කරොත් ඔය වස්තාවියක් කියලා මේවා කළොත් ඒක Tamanට මේ සංසාරේ සාහිතික වශයෙන්ම සංසාරේ දික් වෙන්න සතර අපායට යන හේතුවක් වන බව හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. ඒ නිසා ඒ වගේ දේවල් වලින් අපි වැළකෙන්නට අවශ්‍යයි. තුන්වෙනි එක මේක ටිකක් ගැඹුරු තැන. තුන්වෙනි එක අනිඤ්ඤ අபிසංකාර. අනිඤ්ඤ කියන්නේ අනාර්ය ධ්‍යාන. මේ ධ්‍යාන වර්ග දෙකක් තියෙනවා. නිවනට උපකාර වන ආර්ය පරිශ්‍රණයකින් අපි අනාර්ය ධ්‍යානයක් ලැබලා මඟපල් ලබන්න පුළුවන්. නමුත් අනාර්ය ධ්‍යාන මේ ආර්ය ධ්‍යානයක් ලැබලා මඟපල් ලබනවා. නමුත් අනාර්ය ධ්‍යානයකින් කිසි දෙයක්ම මඟපල් ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර බොහෝ අනිඤ්ඤාභි සංකාර කරලා මිනිසු බ්‍රහ්මත්වයට පත් වෙන දිව්‍ය ලෝකයන්ට බ්‍රහ්ම තත්ත්වයට පත් වෙන තමයි කටයුතු කරේ. ඒකායන මාර්ගයේ තිබෙ බ්‍රහ්මත්වය. බ්‍රහ්ම සාභේතාවය කියනමයි කියන්නේ. ඉතින් ඒක නිසා අර බ්‍රහ්මත්වයට දේවත්වයට අභිඥා ගන්නට කරන ධ්‍යාන ලැබීම් එහෙම නැත්නම් අභිඥා ලැබීම් අනිඤ්ඤාභි සංකාර කියලා මේගොල්ලන්ට වැටෙනවා. ඒවා Taman නොදැනම මේ සංසාරේ අතරමං. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. පුඤ්ඤාභි සංකාර කළොත් අතරමං වෙන්නේ මිනිස් ලෝකේ සහ දිව්‍ය ලෝක 6ක කාම ලෝක වල ත්‍රිසන් ලෝකෙත් ඇතුළු. ඒක කාම ලෝක 6ක් තියෙනවා. ඒ වගේම අපුඤ්ඤාභි සංකාර කළොත් අතරමං වෙන්නේ සංසාරෙ දික් වෙන්නේ සතර අපායන් තුල. ඒ වගේම අනිඤ්ඤාභි සංකාර කළොත් අතරමං වෙන්නේ අරූපී බ්‍රහ්ම තල. දැන් එතකොට මේ අරූපී බ්‍රහ්ම තලයකදී නිවන් දකින්න අනිත් කොහාටත් වඩා හුඟක්ම අමාරුයි. ඒක නිසා අනිඤ්ඤාභි සංකාර කළොත් ඒ අනිඤ්ඤාභි සංකාර වටිනවා කියලා ඒක පාස්තගෙන ගියොත් කිසි කෙනෙකුට නිවන දකින්න හම්බ වෙන්නේ නැහැ. කල්ප කාලාන්තරේ අර අසිත තවුස ඇඬුවේ මේක නිසා. ඉතින් ඒක නිසා අපි මතුනි හොඳට තේරුම් ගන්න ඕනේ මේ නිවන කියන එක ලබා ගන්න පුළුවන් එකම අවස්ථාව මනුෂ්‍යත්ව ප්‍රතිලාභය. දැන් දෙවියන්ට නිවන ලබා ගන්න පුළුවන් හැබැයි මනුෂ්‍යාවේ තුන වෙන්න ඕන. නමුත් මිනිස්සුන්ට උරුමයෙන්ම උපතින්ම මේ මනස උසස් තත්වයට පත් කරගන්න පුළුවන්. මේ මනසේ මෙනෙහි කරලා යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරලා
මේ කල යුතු දේ කරණීය ධර්ම සහ නොකල යුතු දේ අකරණීය ධර්ම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා කල්පනා කරන්න ඕනේ අපි මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලබන මේ පරම පවිත්‍ර දුර්ලභ වූ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබලා තව තවත් දෙව් මිනිස් සැප ලබන්නට රජසැප සිටුසැප භෝග සම්පත් අර සම්පත් මේ සම්පත් ලබන්නට පුණ්‍යාභි සංකාර කළොත් අපි නිවන ප්‍රමාද කරලා මේ නිවන අත්දැකලා තමයි ඒක කරන්නේ. ඉතින් ඒක නිසා මෙතන මේ අතළඟට ඇවිල්ලා තියෙන නිවන අතළඟ තියෙන මේ වර්තමාන මොහොතේ කරගන්න තියෙන දේ තව කල්ප කාලාන්තරයක් අත්කරින ක්‍රියාවක් තමයි ඔන්නේ කියන පුඤ්ඤාභි සංකාර කිරීම. අද මිනිස්සු මේ රටේ විතරක් නෙමෙයි බෞද්ධ විතරක් නෙමෙයි බොහෝ මිනිස්සු කරන්නේ මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලබලා තව තවත් මේ පුඤ්ඤාභි සංකාර කර කර මේ සංසාර ගමන දික් කරන ක්‍රියාවක එහෙම නැත්නම් ව්‍යාපාරයක යෙදලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් කරලා අවබෝධ කරගන්නකම් මේ පින්කම් කරන්න එපා කියලා කවුරුවක්වත් කොහෙවත් බුදුහාමුදුරුවත් කවුරුවක්වත් බුද්ධ ශ්‍රාවකෙක් කියලා. පින්කම් කළ යුතුයි. හැබැයි අපි මේ පින්කමක් කරලා ඒකින් යමක් ඉල්ලන්න එහෙම නැත්නම් ඒක පුඤ්ඤාභි සංකාරයක් බවට පත් කරන්න ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්න හොඳ නැහැ. ඉල්ලන්නේ ඉල්ල ලබා ගන්න පුළුවන් ලෞකික දේවල්. එළව මෙලව දේවල්. දෙකම ලෞකිකයි. එළව මෙලව දෙකම ලෞකිකයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ ලෞකික ලෝකෝත්තර කියන එක හොඳට අවබෝධ කර ගන්න ඕනේ. මේ එළව මෙලව දෙකම ලෞකිකයි ලෝකෝත්තර නිවන. එනිසා නිවනේ ලෝකයක් නෑ ලෞකිකයක් නෑ එළව මෙලව දෙකේම නිවනක් නෑ. එනිසා යම් ආකාරයක මේ ලෝකෙදි මේ ජීවිත කාලයේදී හෝ ඊට පසු ජීවිත කාලයකදී හෝ යමක් ඉල්ලලා ලබනවා නම් ප්‍රාර්ථනා කරලා අල්ල ගන්නවා නම් අයිති කර ගන්නවා නම් උපාදානය කර ගන්නවා නම් ඔය උපාදානය කරගන්නෙම පංචස්කන්ධය වෙන මොකවත්ම නෙමෙයි. දැන් ඔය පුඤ්ඤාභි සංකාරයක් කරලා ඔය නොයෙකුත් ආකාරයේ ඉල්ලීම් කරලා අපි උපාදානය කරගන්නේ මොනවද? පංචස්කන්ධය. වෙන මොකක්වත්ම නෙමෙයි. මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාර. මේ සම්බේ සංඛාරා අනිත්‍යයි තේරුම් ගන්න ඔය පංචස්කන්ධය උපාදානය කරගන්නේ නැහැ. මේ පංචස්කන්ධය උපාදානය කරගත්තා නම් එතන නිවනක් නැහැ. එතන තියෙන දුක. එතන අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙමනම් ඔය පුඤ්ඤාභි සංකාර කරලා අපුඤ්ඤාභි සංකාර කරලා අනිඤ්ඤාභි සංකාර කරලා උපාදානය කරගන්න ආගන්නේ යම් ආකාරයක පංචස්කන්ධ ලෝකයේ තුල කාමාවචර රූපාවචර අරූපාවචර තැනක සම්මන්නට කරන කියන ඉල්ලන යදින දෙයක්. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන අපි මේ යමක් ඉල්ලනවා නම් යදිනවා නම් ඒක පංචස්කන්ධයටම අයිති. නමුත් නිවන කියන එක එහෙම එකක් නෙමෙයි. නිවන මේ තියෙන වැරදි දේවල් වැරදි ගති තුනක් එහෙම නැත්නම් මේ සංසාරයට බැඳලා තියෙන බැමි තුන කපලා අයින් කිරීම. එල්ලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බාන. ඒ වගේම මේ නිවනට උපකාර වන තවත් දෙයක් මෙතෙන්දී අවබෝධ කරගත යුතුමයි. මේ නිවන බොහොම කෙටියෙන් කියනවා නම් පහසුම දේ වචන වලින් කියනවා නම් යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මේ தත්ත්වය මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඔන්නජ මේ අරහතන් වහන්සේට දේශනා කරපු වචනේ යම් කිසි කෙනෙකුට මේ සමුදය නිරෝධ කරන්න පුළුවන් නම් සමුදය පිළිබඳව තේරුම් අරගෙන නිරෝධය කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. දැන් චතුරාර්ය සත්‍ය කියන්නේ හතරක් තිබුණාට මේක කරන්න ඕන දෙකයි. භාවිතම් පංච භාවිතම් පහතම් පංච පහින.
භාවිතබ්බංච භාවිතං කියන එකේ තේරුම නිරෝධ කිරීම, පහතබ්බංච පහිනං කියන එකේ තේරුම සමුදය. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ නිවනට උපකාර වන ආකාරයට මේ සංකාර අත්හැරලා උපේක්ඛා සිතින් ක්‍රියාසිත පවත්වනවා නම් ඒ පුද්ගලයා සමුදය නිරෝධ කරන දන්න පුද්ගලයේ ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. ඉතින් ඒක නිසා පින්වතුනි තව වචනයක් ඊටාම වැදගත් වචනයක් කියනවා තේරුම් ගන්න. මේ පටිච්චසමුප්පාද විග්‍රහය තුළ තියෙන සමුදය, එහෙම නැත්නම් සම්බන්ධතාවයක උපත ලැබීම, එහෙම නැත්නම් සම්භූත, සම්භව නොයෙකුත් වචන වලින් බුද්ධ දේශනාවේ මාගදී භාෂාවෙන් මේක කියලා කියනවා. සම්බන්ධතාවයක උපත ලැබීම, සමුදය, සම්භවං, සම්භූතං, තව තැන්වල සංදි, තව තැන්වල සංකාර, තව තැනක සංවට්ට. මේ සංවට්ට, සංදි, සංකාර, සම්භූතං, සම්භවං, සමුදය මේ හැම තැනකම කියලා තියෙන්නේ මේ පැවැත්ම යායන් තණ්හා කෝණෝ භවිකා తත්‍ර తත්‍රාභිනන්දනි. తත්‍ර తත්‍රාභිනන්දනි කිව්වේ එතනදිම මේ සම්බන්ධතාවයක් ඇති වෙලා සංසාරේ දික් වෙන ක්‍රියාවලිය. මේ ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේම සමුදය ආර්ය සත්‍ය පිළිබඳව විග්‍රහ කරලා තියෙන වචන ටිකක් මම කිව්වේ යායන් තණ්හා කෝණෝ භවිකා తත්‍ර తත්‍රාභිනන්දනි. අපි අභිනන්දනේ එතනදිම මේ සමුදය බිහි කරගෙන මේ සංසාර ගමන එක දිගටම එක ආයතනම දික් කරගන්නවා. බැඳ සම්බන්ධ වෙවි දික් කරනවා. ඉතින් ඒක නිසා මේ සමුදය කියන එකේ තේරුම හරියටියටම දැනගත්තේ නැත්නම් සමුදය නිරෝධ කරන්න බෑ. අපි මේ සමුදය ඇති කරගන්නේ තේරුම අවබෝධයක් නැති නිසා. මේ සම්බන්ධතාවයක් උපුට ලැබීම වටිනවා, හොඳයි, ප්‍රියයි, මනාපයි, මිහිරි කියලාමයි පෘථග්ජන පුද්ගලයා හිතන්නේ. එන පෘථග්ජන පුද්ගලයා මේ සංදේකලා නැහැ. මේ සංසාරයි කියලාමයි හිතන්නේ. මේ සංගැන දැනීමක් නැහැ. ඉතින් ඒක නිසා අපි නොතුනි හැම පෘථග්ජන පුද්ගලයෙක්ම යම් අවස්ථාවක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකම් සංදේශනාවක් අහලා මේ සංදි විසන්දි කරනකම්, සංකාර විසං කරනකම්, සමුදය නිරෝධ කරනකම්, සංවට්ට විවට්ට කරනකම් මේ සංසාරය කියලාමයි හිතන්නේ. ඒකට හේතුව මේ සංසාරය කියලා හිතන මිනිහා පෘථග්ජන පුද්ගලයා ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, මන පිනවන්න සම්බන්ධයක් ඇති කර ගන්නවා, සමුදය බිහි කර ගන්නවා. ඒක තමයි පැවැත්ම. ඒක තමයි පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක නිසා මේ හොඳයි, ප්‍රියයි, මනාපයි, මිහිරි කියලා ඇති කරගත්ත සම්බන්ධතාවයමයි අපේ මේ සංසාර ගමනට අපිව ඈඳන, බැඳ තබන, සම්බන්ධ කරන, එහෙමත් නැත්නම් බද්ධ කරන හේතුව. වෙන මොකක්වත් හේතුවක් නැහැ. මේ සමුදය බිහි වෙන්නෙම මෙන්න මේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන හය යම් ආකාරයකින් ප්‍රිය රූපයකට ඇහැ, ප්‍රිය ශබ්දයකට කන, ප්‍රිය ගන්ධ සුවඳකට නාසය, ප්‍රිය රසකට දිව, ප්‍රිය පහසකට කය, ප්‍රිය ධර්මතාවයකට මන සම්බන්ධ. ඒකයි කිව්වේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය සම්භූත එක සම්භව. මේ තමයි සම්පූර්ණ. එතකොට සම්බන්ධතාවයක් බිහි වෙනවා. බිහි වෙන්නේම පටිච්ච වීම නිසා. ඒ නිසා තවත් වචනයක් විග්‍රහ කරන්න වෙනවා මේ පටිච්ච කියන වචනේ. පටිච්ච කියන්නේ මේ ඇහැ, කන, නාසය, දිව, කය නෙමෙයි පටිච්ච වෙන්නේ. ඇහි ඇති වූ ආවේගශීලී ශක්තියක්, එහෙම නැත්නම් මත් වීම. චක්කුංච පටිච්ච රූපේ.
මේ චක්කු නෙමෙයි චක්කුංච නොවේ කියලා පැහැදිලිව මේ විභංග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙනවා. මහාවගේ පාළි විග්‍රහ කරලා තියෙනවා චක්කුංච නොවේ. ඒ වගේම සෝතංච නොවේ. ඒ වගේම සෝත නොවේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ඇහැ නිරෝධ කරන්න බෑ. කන නිරෝධ කරලා හරියන්නේ නැහැ. නාසය දිවකය මන නිරෝධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි නිරෝධ කරන්න ඕන පටිච්ච වූ වෙනදී අර මත්වීම. මේ මත්වීම නිරෝධ කරන්න පුළුවන් වෙනවා නම් සමුදය නිරෝධ කරනවා. ඒ නිසා අර සම්බන්ධතාවයක් ඇති වෙන්නේම මෙන්න මේ මත්වීමේ ස්වરૂපයේ ස්වභාවයේ දුර ස්වභාවයේ එමනම් යම් ආවේගයක් වේග ශක්තියක් අපි උපදවන නිසා ඒ වේග ශක්තියක විඥානයි. ඒ නිසා පින්වතුනි යම් කිසි කෙනෙක් මේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඒකම සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. විඥාන ශක්තියක් උපදවන්නේ මේ මත්වීමෙන් පටිච්ච වීමෙන්. මේ පටිච්ච වීමෙන් උපදවන විඥාන ශක්තිය අපිට පුළුවන් වෙනවා මේ පටිච්ච උදේ රෝධ නොගා නිරෝධ කරලා සමුදය නිරෝධ කරලා මේ කරවත්තා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන අපි අර සංසාරයට බැඳෙන බැමි තුන සකස් කරගන්නේ මෙන්න මේ සම්බන්ධතාවයක් ඇති කරගෙන මේ සම්බන්ධතාවයේ දිගින් දිගටම යායම් තණ්හා කෝණ බල්ක තත්ත්‍ර අභිනන්දනයි. ඒ අභිනන්දනයක් හිතේ ඇති කරගෙන මේක නිත්‍යදී සුඛදී අර්ථදී දැකලා මේ බැඳීමට මේ සම්පත්තාවයට මේ සම්දේ විකිරීමකට කටයුතු කිරීම නිසා. ඒ නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන තමන්ගේ මේ සංසාර ගමන වෙන කවුරුත් එහෙම හදලා දෙන දෙයක් එහෙම නෙමෙයි. මේක වෙන කාටවත්ම හදලා දෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තමන්ගේ ඇහැ පිනවා ඉන්නට කැමැත්තක් තියෙනවා. ඒ සඳහා ප්‍රිය රූප වලට පටිච්ච වෙනවා. ඒ පටිච්ච වීමේ ප්‍රතිඵලය තමයි අපි මේ සමුදේ සම්බන්ධතාවය උපදවාගෙන. ඒකට තමයි වේදනාවක් ප්‍රිය වේදනාවක් ඇති වෙන්නේ. ඒ වගේම කන පිනවා ඉන්න කැමති. නාසය පිනවා ඉන්න කැමති. දිව පිනවා ඉන්න කැමති. කය රමණය කරමින් මන රමණය කරමින් ඉන්න කැමති. හැබැයි මේ ඇහැ කන නාසය දිවකය මන කිසිසේත්ම අපිට පිනවල තෘප්තියක් ලබන්න බෑ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසු. අතිත්තයි මේක තෘප්තියක් නෑ. ඒ නිසා හොඳටම තේරුම් ගන්න ඕන මේ ඇහැ කන නාසය දිවකය මන පිනවීමයි වරද. ඒ ඇහැ කන නාසය දිවකය මන තියෙන්නේ රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ සුවඳ විඳින්න, රස විඳින්න, දිව කය පහත ලබන්න මන මේක හිතන්න. ඒකට එහා ගිහිල්ලයි අපි මේ පිනවීමක් පිනවා ඉන්නට කැමැත්තක් තියෙන්නේ. මේක පොඩ්ඩක් ටිකක් ගැටලු තැන. අපි හිතමුකෝ දැන් ඔන්න අපිට දැන් මේ ඉන්නතුන්ට මෙතන මොනවාරි කේක් කෑල්ලක් දෙනවා කන්න. දැන් ඊළඟ දෙනකොට මේ තේ වෙනකොට ඊළඟ මාත්‍ය මොනවාරි කේක් කෑල්ලක්. දැන් මේ කේක් කෑල්ල කන එකේම පිනවා ඉඳීමක් නෙමෙයි. කිසිසේත්ම පිනවා ඉඳීමක් නෙමෙයි. ඒ කේක් කෑල්ල දුන්නා ඒක කන්න. නමුත් දැන් මේ කේක් කෑල්ල කාලා මේ කේක් කෑල්ල පිළිබඳව සංකාර කරනවා. මේ සංකාර කිරීම මෙන්න මේ ආකාරයට වෙන්න පුළුවන්. ඒ කේක් කෑල්ල කෑවට පස්සේ මේක දිවට රසක් ආවා. දැන් මේක මනින්න යනවා. මේ මැනීම තමයි කරන්නේ. මේ මනින්න යන්නේ තමන් මේ මොහොතට පෙර කවදා හෝ කෑව අනිකුත් කේක් කෑල්ලක් එක්ක. ඒ කේක් කෑල්ල කාලා මේ කේක් කෑල්ල හොඳ නම් අර කේක් කෑල්ලට වඩා රස නම් එතෙන්දි රාගයක් ඇති වෙලා මේ කේක් කෑල්ල පිළිබඳව තණ්හාවක් ඇති වෙලා උපාදානයක් ඇති වෙලා මේ කේක් කෑල්ල හොයන්න ගත්තේ මොනවද දාලා හැදුවේ තව කේක් කෑල්ලක් ගන්න බැරිද අපේ ළමයින්ට ගෙනින් දෙන්න ඕනේ හිතක් කන්න ඕනේ මේ ආකාර වශයෙන් සංකාර කරනවා.
මේ සංකාර කළාම අර පිනවා ඉන්නවා. හෙටත් කන ආශාවක් තණ්හාවක් කැමැත්තක් අවශ්‍යතාවය තමයි මේ පිනවා කියලා ඉන්නේ. මේ වගේ පින්වතුනි ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන සියලුම අරමුණු ප්‍රියනම් ඒවා පිනවා ඉන්නට සංකාර කිරීමේ සිරිතක් තියෙනවා. අර දෙව්ලෝක සැප දෙව් සැප රජ සැප ආහාර තියෙනවා සැපයි කියලා ඒක නිසා පින්කමක් කළාම මේ දෙව් සැප විඳීමේ ඒ පිනවීමේ කැමැත්තක් ඇති වෙලා ඒ දෙව් සැප විඳිනවා ඉන්න සමහර පුණ්‍යාම් සංකාර කරනවා. ඉතින් ඒක නිසා මේ මොන ආකාරයේ සංකාරය කළත් එතන එක අතකින් පිනවා ඉඳීමේ කැමැත්තක් අවශ්‍යතාවක් ආසාවක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ආකාරයේ පිනවීමක් තියෙනවා. මේ කේක් කෑල්ල හරි නැත්නම් අර පෙර කෑපු කේක් කෑල්ලකට වඩා නිරසනම් එතෙන්දි මැනීමක් කරපු නිසා ඒක විඳවා ඉන්නවා. ඒකට ගැටීමක් ඇති වෙනවා. ඒ නිසා එතන පිනවීමක් නෙමෙයි තියෙන්නේ විඳවා ඉඳීම. ඒක ගැන හිත විඳවා මේ කොහොමද ආවට ලාන්නේ මේ කොහොමද වීසි කරන්නේ මේක දැන් කාලේ ඉවර කරන්නත් බෑ මේ වගේ ආකාරයකට මේක කොහෙද ගත්තේ ආයෙත් මේක ගැන සංකාර කරනවා. ඒ වගේම පින්වතුනි මන ඉඳීමකුත් තියෙනවා. අර මැනීම නිසා තමයි ප්‍රිය අතර මේ සංකාර කරන්නේ. මේක නිසා තමයි මේ සංකාර කිරීම නිසා තමයි හැම පුද්ගලයෙක්ම මේ සංසාර ගමනට බැඳෙන්නේ. දැන් අර පිනවා ඉඳීමේ සංකාර කිරීම නිසා රාග අනුසේති කියන தත්ත්වයට පත් වෙනවා. අලුතෙන් රාග අනුසය උපත ලබනවා. අර විඳවා ඉඳීමේ හේතුව නිසා පටිඝ අනුසේති අලුතෙන් අනුසය උපත ලබනවා. ඒක නිසා මන ඉන්න වනම් එතෙන්දී අවිද්‍යා අනුසය මාන අනුසේති. මේ රාග අනුසය, පටිඝ අනුසය, අවිද්‍යා අනුසය, මාන අනුසය මේ අනුසය නිසායි පින්වතුනි පුතග්ජන පුද්ගලයේ තුල රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය දිගින් දිගටම පවතින්නේ. වෙන මොකක්වත් හේතුවක් නිසා නෙමෙයි. දැන් අපි මේ සංකාර කරන ඔය කියන වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර, අතීත සංකාර, වර්තමාන සංකාර, අනාගත සංකාර, ඒ වගේම චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියන මේ විඥාන සත්‍ය උපදවා ගන්නා කරන සංකාර කිරීම නිසා සියලු සබ්බේ සංකාර අපිට මේ දුකට හේතු වෙනවා. ඒ සංකාර නිසායි රාග අනුසය, පටිඝ අනුසය, අවිද්‍යා අනුසය උපදලා ගන්න. ඒ නිසා වෙන්නේ මොකද? අපේ මේ චිත්ත සංතානය තුල ඔය අනුසය ආශයන් කියන තැන්පත් වෙනවා. හැබැයි අනුසය ඉපදෙන්නේ නැත්නම් ආශයන් කියන තැන්පත් වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට පුළුවන්කම තියෙනවා සමුදය නිරෝධ කළොත් ආශය අනුසය උපදින්නේ නැහැ. එමනම් ආශය හැටියට තැන්පත් වෙන දෙයක්වත් නැහැ. එහෙමනම් මේක හොඳට තේරුම් ගන්න ඕන මේ සංකාර කොයි ආකාරයෙන්ුත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන ක්‍රියාකාරකම් සියල්ලම සංකාර. ඒකයි සබ්බේ සංඛාරා අනිච්චයි. අපි කැමති දේ, ඉච්ඡ දේ, කැමැත්ත දේ අපිට විචේ මනාපදේ නවත්තන්න පවත්තන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මුතුනි හැම කෙනෙක්ම මේ සංකාර කරන්නේ ඇහැට කනට නාසයට දිවට කයට මනට ආහාර දෙන්න සංචේතන ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස්ස ආහාර, කබලින්කාර ආහාර, විඥාන ආහාර දෙන්නයි ඔය සංකාර කරන්නේ. ඒ සංකාර කරන්නකොට විඥාණයට ආහාර තියෙනකොට මේ රාගාංශය, පටිඝාංශය, අවිද්‍යාංශය ඇතුණාම තමන්ගේ චිත්ත සංතානේ ආශය හැටියට මේවා තැන්පත් වුණාම තමන්ගාව රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය අලුතෙන් උපදිනවා. එහෙම අලුතෙන් උපදුනාම මේ සංසාරයට බැමි තුන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම තමන්ගේ චිත්ත සංතානේ තමන් විසින්ම
හදලා නිර්මාණය කරලා සකස් කරලා මේ සංසාරයට බැඳෙන ක්‍රමයක් අපි හදාගන්නවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ සංසාරයට බැඳෙන්නේ වෙන කවුරුත් කරන දේවල් එහෙම නිසා නෙමෙයි. තමන්ම මේ නොදැන මේ ධර්මයේ නොදැන මේ සබ්බේ සංඛාරා අනිත්‍යාදී බව නොදැන මේ සබ්බේ සංඛාරා දුක්ඛාදී බව නොදැන මේ සබ්බේ ධම්මා අනාත්තාදී බව නොදැන මේ කටයුතු කිරීම. ඉතින් ඒක නිසා අපි මුදුනේ සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන සංඛාර කරන්නේ තමන් සමුදය උපදවා ගන්නේ තමන් ඒ සමුදය උපදලා සම්බන්ධ වෙන්නේ තමන් ඒ සංසාරයට බැඳෙන්නේ තමන් ඒ වගේම මේ සම්මට්ටයක් ප්‍රකාශ කරගන්නේ තමන්. ඒ වගේම යම් කිසි කෙනෙකුට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා තමන්ගේ හිතේ ඉපදෙන නිත්‍ය සුඛ අත්ත කියන දේ තුන අයින් කරන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයාට පුළුවන් වෙනවා මේකෙන් නොබැඳී සංකාරයට නොබැඳී සම්මට්ටයට නොබැඳී සමුදයට නොබැඳී සම්දි විසන්දි කර සංකාර විසංකාර කර සම්මට්ට විවට්ට කර සමුදය නිරෝධ කර. ඉතින් ඒක නිසා පින්වතුනි මේ සමුදය නිරෝධ කරනවා කියන එක තමයි නිවන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. දැන් චතුරාර්ය සත්‍ය කියන එක දැන් සමුදය තමයි දැන් සමුදය දෙකක් තියෙනවා. දුක්ඛ සමුදය ඒ වගේම නිරෝධය කියන එක නිරෝධ ගාමිනී පටිපදාව. නිරෝධ ගාමිනී පටිපදාව එක පැත්තක තියෙනවා. දුක්ඛ සමුදය එක පැත්තක තියෙනවා. ඒ නිසා දුකෙන් බේරෙන්නට කරන හැම වැඩක්ම පෘථග්ජන පුද්ගලයේ අලුතෙන් ණයක් වෙන අලුතෙන් සම්බන්ධතාවයක් උපදින අලුතෙන් පංචස්කන්ධය උපාදානය කරගන්න එකක් වෙනවා. ඒක නිසා දුක්ඛ සමුදයමයි එන්නේ. ඒ නිසා අපි මේක තේරුම් ගන්න ඕන මේ සමුදය නිරෝධ කිරීම තමයි නිවන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ වගේම මේ රාගය, ද්වේෂය, මෝහය හිතෙන් කපලා අත් කරලා අයින් කරන්නට පුළුවන් වෙන නියත, නිවැරදි, සරල, ලේසි පහසු ක්‍රමය. ඉතින් ඒක නිසා අපි මුතුනි ඔය රාගය උපදින්නේ තමන් ගාව, ද්වේෂය උපදින්නේ තමන් ගාව, මෝහය, මානය, මැනීම උපදින්නේ තමන් ගාව. ඒ රාගය, ද්වේෂය, මෝහය වැරදි බව තේරුම් ගත යුත්තේ තමයි. ඒක අපිට කියන්න පුළුවන් වැරදි කියලා. නමුත් තමන්ම මේ ආදීන ආනිසංස දැකලා මේ රාගයෙන් වැඩ කිරීමේ තමන්ට උරුම වෙන වැරදි ඵල විපාක ආයපත් ඵල විපාක අපල උපද්‍රව තමන් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මම අර කිව්වා වගේ ද්වේෂයෙන් කටයුතු කරන එකේ අර පලි ගන්නවා, ශාප කරනවා, වෛර කරනවා, දෙද්දේවල් කියනවා, අර මිනිහට බනිනවා, නඩු දානවා, උසාවි යනවා, පොලිසිය යනවා, ඔක්කොම ද්වේෂයෙන් කරනවා. ඒවෙන් කාට දෙන්නේ තමන්ට? ඔක්කොම ආවව් අර ආයපත් ඵල අපල තමන්ට සංසාරේ බැඳෙනවා. නායකාරයෝ, විරුද්ධකාරයෝ, වෛරකාරයෝ සම්බන්ධ කරගන්න. ඉතින් ඒක නිසා පිටුතුනි වෙන කවුරුත් එහෙම කරන දේවල් නෙමෙයි, කරලා දෙන දේවල් නෙමෙයි, තමන්ම කරන කියන හිතන වැරදි දේවල් නිසායි මේ සංසාර ගමනට තමන්ම බැඳෙන්නේ. ඔය වැම්ම නිර්මාණය කරගන්නේ තමයි. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ තමන්ට පුළුවන්කම තියෙනවා මේ සංකාර කිරීම නවත්තලා ක්‍රියාසිත පැවැත්වීමක් කරන්න. ක්‍රියාසිත පැවැත්වීම පටන් ගන්න අපි ටිකක් ඥානය මේ ධර්ම අවබෝධයක් ලැබී. ක්‍රියාසිත පැවැත්වීමට නම් අපි හැම අවස්ථාවෙම මේ සංකාර තේරුම් අරගෙන සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. යදා පඤ්ඤාය පස්සති. මේක ප්‍රඥාවක් ඕනේ. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස පඤ්ඤත්තසායං ධම්මෝ කියලා. බුදුහාමුදුරුවෝ පඤ්ඤත්තසායං ධම්මෝ ප්‍රඥාවන්තයින් සදා පමණයි මේ ධර්මය නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. දැන් ඒක නිසා යම් කිසි ප්‍රඥාව කියන එකේ තේරුම මේ කියන ඔය කියන බුද්ධිමත්කම, උගත්කම, දැනුවත්කම එහෙම නෙමෙයි. මේක තමාදියා බලලා තමා තුළින් දකින්න ඕන මේ හේතු බල ගන්න.
ඒකයි ප්‍රඥාවන්ත. ඉතින් ඒක නිසා තමන් තේරුම් ගන්න ඕනේ යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ. නිබ්බින්දති කියන්නේ නොබැඳීම. එතනදිම අපි මේ බැඳීමෙන් මිදී නිදහස් වෙනවා. ඒ නිසා අපි තුනි දුකෙන් අත මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා. මොකද සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති තේරුම් ගන්නවා. ඒ නිසා මේ මුළු බුද්ධ ධර්මයේම හරය ඔය වචන තුනකට අකුරු 8කට අට්ඨකරා තීන පදා කියලා බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න ඕනේ. ඒකේ දුතාවය තේරුම් ගන්න ඕනේ. නිත්‍ය අනිත්‍ය සුඛ දුක්ඛ අත්ථ අනාත්ම. මේ වචන වර්ගී කරගෙන භාවිත කරලා කිසි දවසක ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න බෑ. ඔය නිවන අවබෝධ කරගන්න බෑ. ඔය නිබ්බිදා වෙන්න බෑ. විරාගා වෙන්න බෑ. පටිනිසග්ග වෙන්න බෑ. ඉතින් ඒක නිසා අපි මුතුනි හැම කෙනෙක්ම බොහොම පිළිසිදුව තේරුම් ගන්න ඕන මේ ධර්මය අවබෝධ කරගත යුත්තේ අපි අපේ සංකාර මේ ප්‍රයත්න ක්‍රමය වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද අපි හදාගන්න. මේක කරණීය ධර්ම අකරණීය ධර්ම කියලා දෙපැත්තකට බෙදලා තියෙනවා. ඒ නිසා කල යුතු දේ නොකර අත්තරීමත් වැරදි නොකල යුතු දේ දිගටම කරගෙන යාමත් වැරදි. ඒ නොකල යුතු දේ තමයි රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් ක්‍රියා කිරීම. කල යුතු දේ තමයි අපි රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් ඉතින් පුළුවන් තරම් ඉක්මනට අයින් කළා විතරාගී විතදේශී විතමෝහි කියන තත්වයට පත් කරගන්න. ඉතින් ඒක නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ හිතේ උපදින රාගයේ ද්වේෂයේ මොහේ හරියට තේරුම් අරගෙන මේකට නොබැඳිලා ඒකෙන් අපි මත් නොවි ඒකෙන් නිදහස් වෙලා විමුක්ති ඥාන දර්ශනයට පත් වෙනවා. ඒ සඳහා මේ බුද්ධ ධර්මයේ හරියට තේරුම් ගන්න ඕනේ. ඔය සියලුම දේවල් සියලුම අරමුණු තමන්ගේ හිතටයි නිවනට උපකාර වෙන අරමුණුත් වෙන්නේ තමන්ගේ හිතට අපාය යන අරමුණුත් වෙන්නේ තමන්ගේ හිතට. ඒ වගේම වැරදි දේ කරලා අතුතු වෙන්නේ තමු හරි දේ කරලා සතුටු වෙන්නේ තමු. ඒ හරි දේ කරලා සතුටු වීම නිරාමිෂ සුවයක් වැරදි දේ කරලා සතුටු වීම ආමිෂ සුවයක්. ඉතින් ඒක නිසා පින්වතුනි මේ දෙපැත්තක් තියෙන බව තේරුම් අරගෙන අපි මේ නිරාශව නිරාමිෂ වූ අනාසව වූ සුවයක් ලබන්නට මේ බැම්මෙන් මිදී නිදහස් වෙන්නට මේ රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ බැම්ම අපිට කපන්නට පුළුවන් කපා නිදහස් වෙන්නට පුළුවන්. නිබ්බිදා කියන්නේ ඒකයි නිබ්බාන කියන්නේ ඒකයි නිබ්බින්දති කියන්නේ ඒකයි. ඒක හොඳට තේරුම් අරගෙන මේ සමුදය නිරෝධ කිරීමෙනුයි නිබ්බිදා කියන තත්ත්වයටපත් වෙන්නේ නිබ්බාන කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. අර භාමයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ හැම පිළිමයක්ම කල්පනා කරලා කටයුතු කළොත් අපි කරණීය ධර්ම කරන්න ඕන අකරණීය ධර්ම අත්හරින්න ඕන. ඒකයි සේවිතබ්බා කියලා භාවිතබ්බංච භාවිතං ඒ භාවිතා කළ යුතුදී ආසේවිතයි භාවිතයි බහුලීගත. ඒ වගේම පහවතබ්බා පහිනම් ප්‍රාණය කළ යුතු බෑර කළ යුතු අස් කළ යුතුදී ඒක පජාති පහනාති පස්සති. ඒක පුළුවන් තරමට ඉතින් අයින් කරලා අස් කරලා අයින් වෙන්න ඕනේ. ඒ ප්‍රාණය කළ යුතු රාගය ද්වේෂය මෝහය ආශ්‍රය කළ යුතු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා විතරාගී විතදේශී විතමෝහි කියන යහපත් සිතුවිලි යහපත් ක්‍රියාකාරකම් යහපත් වචන යහපත් කටයුතු. ඉතින් ඒක නිසා තමන් තේරුම් ගන්න ඕන තමන් දෛනිකව ඔය කරන කියන හිතන සියලුම දේ සංකාර ගණයට ඇහිලා තමන්ම සංසාරය අතරමං කරනවාද? එහෙම නැත්නම් ඔය කරන කියන හිතන දේවල් යහපත් ආකාරයට ඇවිල්ලා තමන්ගේ හිතේ තියෙන රාගය ද්වේෂය මොහේ මුලින් උදුරා ගමන්නට උදව් උපකාර වෙනවා. ඒ උදව් උපකාර වෙනවා නම් තමන් නිබ්බානගේ තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් මේ සංසාරයට බද්ධ වෙලා අර මහා බද්ධ කල්පයට බැඳෙනවා. ඒ නිසා මහා බද්ධ කල්පයට බැඳී ආවේ තමන් මේ භව උදුරා ගමලා රාග භව ද්වේෂ භව මෝහ භව හිතෙන් උදුරා ගමලා බුද්ධ භාවයටපත් වෙන්න පුළුවනු තමන්ට වෙන කාටවත් එහෙම නෙමෙයි. ඉතින් ඒක නිසා පින්වතුනි තමන් හරියට කරන තියෙන හිතන දේ
විශේෂයෙන්ම හිතන දේ මානසිකාර තමන හිතනවා. එනිසා තමන් කරන කියන හිතන දේ දෙපාරක් තුන් පාරක් හිතලා හරියට කරන්නට කාටවත් තමන්ට අනුන්ට අතරමං වෙන විදිහට කරදර වෙන්නට ආයුධ අසාධාරණයක් පිළි නොවන විදිහට ණය නොවන විදිහට කරන්නට කල්පනා කරන්න ඕන. එතකොට නිවන සාක්ෂාත් වෙන බව හැම කෙනෙක්ම තේරුම් ගන්න. දැන් එමුනා මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් වාචිකව අහන්න පුළුවන් ඕන කෙනෙකුට. අවසර අපේ ආහුරණ වංශ අපේ ලෝතුරා
බුද්ධානන්ද මහත්මයේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ සමාජයේට කෙබඳු ආකාරයෙන්ද ඒ ආකාරය අද පවතින සමාජය තුළට ගැඹෙමින් කියනවාද කියන ප්‍රශ්නය මට තියෙනවා. මොකද ආයේ ප්‍රශ්නේ මට වැහැදුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන ක්‍රමවේද මොනවද? ඒ ක්‍රමවේද අද සමාජයත් එක්ක ගලපලාගෙන අපිට දේශනා කරනවද නැද්ද කියන ප්‍රශ්නේ තමයි ඔබ. දැන් මෙහෙමයි. අද බුද්ධ ධර්මය සාමාන්‍යයෙන් දේශනා කරන්නේ නැහැ. අද දේශනා කරන්නේ සාමාන්‍ය සංනිවේදන මාර්ගවල සහ ව්‍යාපාර කරන ස්ථානවල වෙන වැඩක්. දැන් පන්සලවල අනුන් දේශනාවක් තියෙනවනම් ඕකේ අදින් තියෙනවා ඒක චෛත්‍යයක් හදනවා ඒක බන්මඩුවක් හදනවා ඒක වැඩක් හදනවා මොකක් කරන්නේ. තියෙනවද නැද්ද? ඒකෝර මේ මිනිස්සු හදන්න දෝය කරන්නේ ගොඩනැගිලි හදන්න. ගොඩනැගිලි හදන්න මිනිස්සු හදන්න නෙමෙයි. මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ මොකටද? අලමණිය ඥාන දර්ශන විසෝ කියලා මනුස්ස ගුණ ධර්ම මිනිසුන් තුළ ඇති කරගන්න. අද කොහෙද මනුස්ස ගුණ ධර්ම ඇති කරන්නේ? සංනිවේදන මාර්ග ඔය channels ඔක්කොම කරන්නේ මොකද? ව්‍යාපාර. ඔය තියෙන්නේ මොකද? ව්‍යාපාර. ඒක නිසා මෙතන අනුගාමී මේ ලෞකික වශයෙන්වත් සමාජය හදන චේතනාවක් පරමාර්ථයක් ඇතිද? තියෙන්නේ මොකද? ඊට අදින් තියෙන බැලුවොත් හැම තැනකම සාලික කවකිරීම ව්‍යාපාරය තමගේ යැපී මාර්ගය රාජාව ප්‍රසිද්ධිය ප්‍රචාරය ප්‍රතිලාභය ප්‍රණාමය ප්‍රශංසාවක් ලැබෙනවා. ඒ නිසා වරදුහාමුදුරුවෝ කියපු නිස්සරණ අධ්‍යාසයේ කියන කාලේ බිඳුවටත් නැහැ. ඒකින්ද අද ඔය බුද්ධ ධර්මයේ මේ දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු පදවැල්ටිකම අරගෙන ඒක හරියට නිකන් වැරදි දෙයකට වැරදි විදියකට අර්ථ ගන්නලා ඒකම පාවිච්චි කරන මිනිස්සු මුලා කරලා දානවා. ව්‍යාපාරය. මේක දැන් මේක ඇත්ත සත්‍ය පරම සත්‍ය හෙලි කරන්න හොඳටම කාලය ඇවිල්ලා. මේ නොකියුවොත් තමයි දැන් වරද. මම අතුගල වෙන්නේ නැත්නම් වරද. දැන් බලන්න ඕනම සම්මත අන්තර්ගත විහාරස්ථානයක බෝධියක ඔක්කොම කරන්නේ ඔය ධර්ම දේශනාවක් කරනවා කියන එක බෝධිය. ඊටකින් කියනවා තව මොකක් හරි සල්ලි එකතු කිරීමේ දෙයක් පරමාර්ථය. ඒක අදින්නේ නෙමෙයි. දැන් ඒ කාලේ තිබුණ සල්පි කියන අද ඒක බොහොම සොච්චමක් යම් ඒ කාලේ වෙනස් කරලා. අද තියෙන නාටක සංදර්ශන සංගීත සංදර්ශන ඔලිබා කොනටි තව පෙරහැරවල් තව මොනවායි වහන්සේ ඒ පැහැදිලි කිරීම පිළිබඳව සතුට ප්‍රකාශ කරනවා. කියන අපේනවා අන්න හොඳ ඒවා ආලෝචිත නොවන නිසා අන්න මේ බොහෝ දිනක අද කාලයත් එක්ක මැනගෙන මේ බුද්ධාගම දැන් කාලයත් එක්ක මැනගෙන හදන්න හදන බුද්ධාගම එහෙම නැත්නම් බුදු ධර්මය බුද්ධාගම වෙනයි බුද්ධ ධර්මය වෙනයි නේ වහන්සේ පැහැදිලි කරලා දෙන විදිහට බුදුන් වහන්සේත් එහෙමනේ කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කාටවත් කිසිම කෙනෙකුට කරදරයක් අවඩක් අසාධාරණයක් වරදක් වෙන අනිපාර ණය වෙන වැඩක් කරනවා. අද ඔක්කොම කරන්නේ ණය වෙන වැඩ. දැන් ඔය අනුන්ගේ සල්ලි කවුරු කරගත්තාම මොකද වෙන්නේ? ඔය කවුද ගෙවන්නේ? ඔය මේ සංසාර ණය. මිනිස්සු කැමැත්තෙන්ද ඔය සල්ලි දින්නේ නෑ. මිනිස්සු මුලා කරලා රවට්ටලා මායාවක් වෙන්නලා ගන්න. ඒක නෑ. කොහොම නෑ. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ මේ ගිනි මේක ගින්න. මේ ගිනි කන්නේ. ඔය ගින්නෙන් ඒ අයවත් පුළුවන් නම් බේර ගන්නයි මේ කියන්නේ නැතුව
නිකන් නෙමෙයි. තවත් ගිනිකාල තවත් සංසාරේ අතරමං වෙන අර අග්ගිකන්දෝපම සූත්‍රය දැන් දේශනා කරන්න ඇවිල්ලා වෙලාව තියෙනවා. ඒ ගින්නේ කොටසක්වත් බෙර ගන්න පුළුවන්. තවත් ගන්නවා මේ ගින්නට මිනිස්සු අපේ දායකයෝ නොදැනම මේකට පැටලෙනවා. ඒක බලපාගැනීම තමයි අපේ අපිට අවශ්‍ය. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉරිවටුනේ බෝධීන් වහන්සේ ගාවට යන්නේ මේ බෝධීන් වහන්සේ වැඳලා බුද්ධ ශක්තියට අනුගත වෙනවා. නමුත් මිනිසු කරන්නේ මොකද? රුපියල් 1000ක් කමාර පගාවක් දීලා ආන හාමුදුරන් කොට සතුටු කරලා එතන පාපයක් කරලා ඒ හාමුදුරන්ව විනාශ කරනවා. කවුද විනාශ කරන්න උදව්න්නේ? අපේ මෙයන් 10. ඒකේ ආදීනවාන්ට හේතුඵල දකින්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙම ව්‍යාපාරයකට දැන් චෛත්‍යයක් හදනවා කියලා රාමණ්ඩයක් හදනවා කියලා ඔය මේ කරන්න අවශ්‍ය මොකද? මේ මිනිස්සුන්ට නියම මනුස්ස ගුණධර්ම පෙන්වලා දීලා මේ කල යුතු ආයතන මාර්ගයේ පෙන්වලා දීලා නිවනට මඟ පෙන්වනවා. නැතුව වෙන මොකක්වත් නෙවෙයි. දැන් මෙහෙමයි. දැන් ඔයා දෙන දේ හිතින් අත්තරියොත් හරි. ඒ වුණාට ඔයා දෙන දේ නිසා ඒ මිනිහා අරක්කු බීලා හොඳට එක්ක වැරදි වැඩක් කරලා මොනවා හරි පත්පව එකක් කරලා ඒ මිනිහා අමාරු වෙන්නේ. කොටස්කාරයෙක් වෙනවද නැද්ද? වෙනව නේද? අපි පුළුවන් තරම් බලන්න ඕන ඒ මිනිහට ඒක ඒ පත්පයෙන් වැළකී එවනන්න මේ ලංකාවේ නායකයෙක්ගේ පුළුවන් තරම් අතමුදවලා අපි හිතාම තාම මේක කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක වැරදි. අපි දැනමයි මේක දෙන්නේ. මොකද දෙන්නේ? රුපියල් 1000ක් කමාර දුන්නාම අර ගේට්ටුව ඇරලා දෙනවා. අර මේක අපිට බලන්න පුළුවන්. අපි ගිහලා වෙන දාගෙන යනවා. බෝධින් වහන්සේ තියෙනවා වඳින්න පුළුවන්, පුදන්න පුළුවන්, ඔක්කොම තියෙන්න පුළුවන්. තියෙනවා නැති කන්නේ. නමුත් හිමින්තරේ රුපියල් 1000ක් අතමුදලා අර ගේට්ටුව ඇරලා බලා ගන්නත් කැමැත්තක් ආදාවක් වංචක ධර්මයක් තියෙනවා. ඒකම හේතුව. දැනම යොක් කරන්නේ මුගක් කරන්නේ. දැනම රාමතුරුන් අතරම කරනවා තමුත් එකකින් අත්දාපන ප්‍රතිදාපන භාගයකට කරගන්න. ඒ නිසා අපි පුළුවන් තරම් ඒකෙන් වැළකීන්න බලන්න. ඒ වගේ අම්මන් දේවල් වලින් හිතේ පැහැදීමක් පිනක් එනවා. නැත්ති නෑ. හැබැයි ඒ පින තමන්ගේ සංසාරයේ දික් කරන්නට ප්‍රාර්ථනාවක්, ඉල්ලීමක්, යැදීමක්, යාඥා කිරීමක් කරොත් මොකද වෙන්නේ? පින්කම කරලා මේ කරපු පින්කමෙන් අපිට මේ මොහොතට පසු යම් ආකාරයක ප්‍රතිලාභයක් ලබන්නට බලාපොරොත්තු වෙනවනේ. සතරට වැටෙනවා කියන්නේ බැඳෙනවා. ණය වෙනවා. ඒක නිසා අපි මේ දැන් මෙහෙමයි වෙලේ දැන් බොහොම අන්තවාදී ලෙස මේ ගොඩනැගිලි හැදීමේ ක්‍රමයක් තියෙනවා. වෙන මොකක්වත් නැහැ. අද බුද්ධ රාජ මාලිගාවේ චෛත්‍යද බෝධිගරද ඕවා රාජිකව කරන දැන් හොඳටම දන්නවා ඔය එකව කරන රාජ්‍ය වලින් 90%ක්වත් මේ වැඩේට ගන්න නැහැ. 10%ක් තමයි ගන්න. ඉතින් අපි මේ දැනම මේක කළාම මොකද වෙන්නේ? එයාම මුලොත් අතරම දුන්න මිනිහට යම්මයි. හැබැයි ඒ දුන්න මිනිහට නම් ආමුලෝ පින්නේලා දෙව්ලව විනිවිදව මොංග සම්පත් භෝග සම්පත් ධන සම්පත් ලැබෙන්නේ. හොඳට එතරම් කරනායි කරනවා. එයා එතරම් අතරම කරනවා. එතරම් බඳලා තියෙනවා. එතරම් පාටික් කරනවා.
තවතවත් ඒව කරන්න බඳින්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් සංකාර කරනකොට දැන් ඕනේ කෙනෙක් මනුෂ්‍ය වැරදි වැඩ කරනකොට මේ වැඩේ වැරදි කියන එක නොදැන කරන්නේ නැහැ. දැනගෙන වැරදි වැඩ කරන්නේ. එතකොට මේ දැනගෙන වැරදි වැඩ කරන අයට ධර්මයේ දේශනා කිරීම තුළින් හරි මොකට එයිද? කැමැත්තෙන් දැනගෙන වැරදි වැඩ කරන අයට කොටසක් යන්නේ ඉඳී තියෙනවා. දැන් ආලවක යක්ෂයා වැරදි වැඩ කළා. මිනි මැරුවානේ. ඒ වුණාට බුදුහාමුදුරුවෝ කිව්වට පස්සේ කරන්නේ නැහැ. දැන් බොහෝ අරක්කු මත්බීම බීලා බොහෝම වැරදිකට මත්දලා වැඩ කරපු මිනිස්සු මේ බණ අහලා නැවතුනේ නැති. කොටසක් නවත්තලා තියෙනවා. කර්ම ශක්තිය තියෙන මිනිස්සු නවත්තුනවා. කර්ම ශක්තිය නැති මිනිස්සුන්ගේ අපිට බෑ කර්ම ශක්තිය වෙනස් කරන්න. දැන් අනිත් පාර අපිට තියෙන්නේ මේක කියා දෙන්නේ. ගන්න එක හෝ නොගන්න එක හෝ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව ඒ පුද්ගලයාගේ හැකියාව අනුව ඒ පුද්ගලයාගේ ප්‍රඥාව අනුව කරනවා. ඒක නෙමෙයි. පඤ්ඤාත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස. අපිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡාස. අපිට මේක අපිට කියන්න බෑ අපිට වෙන් කරන්න බෑ අපිට දෙන්න බෑ මේ පුද්ගල ප්‍රඥාවන්තයෙක්ට දුප්පඤ්ඤාස. අපිට කියන්න බෑ මේ පුද්ගලයා අපිච්චසායන්ද මහිච්ඡාසායන්ද. අපිට කියන්නේ බෑ. ඒකට අපිට වෙන් කරලා මේ දේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ අපි දේශනා කරන්නේ නැහැ. ගන්න පුළුවන් කෙනෙක් ගන්න. හැදෙන්න පුළුවන් කෙනෙක් හැදෙන්න. කොපාර හොයාගන්න පුළුවන් කෙනෙකුට වාර හොයාගන්න. දැන් සමහරවිට එක ගෙදරම එක්කෙනෙක් වාර හොයාගන්නවා අනිත් එක්කෙනා වාර වරද්දනවා. ඒකට අපිට කරන්න දෙන්නේ. නමුත් අපි නොකියන්නේ අර හැදෙන්න තියෙන මිනිහක් අර පාර හොයාගන්න තියෙන මිනිහක් නැහැ. ඉතින් ඒකෙන්ද මේ සියලුම දේවල් දැන් බුදුහාමුදුරුවෝ මේ අග්ගිකන්දෝපම සූත්‍රයේ දේශනා කළාට පස්සේ එදා මහාන වෙලා බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවකයන් නැටියට සාසනයට ඇතුල් වෙලා හිටිය වැරදි වැඩ කරපු තුනෙන් දෙක විනාශ කළා. තුනෙන් එක පාර්ථා මම බලන්න. තුනෙන් දෙකක්ම අයින්. අද ඊට වැඩි අද බෞද්ධ වැඩි හරියක් මේ වැරදි වැඩ කර ඉන්න දැනමයි වැරදි වැඩ කරන්නේ. නොදැන නෙමෙයි උගක් කරන්නේ. දැන් යමක් හොරකම නම් හොරකම බව දන්නවා. නොදැන නෙමෙයි. හැබැයි දැන් මෙයාට මේ හොරකමේ තියෙන වැරද්ද නිසා තියෙන ආදීනවන්තයන් හරියට තේරුන්නේ නැහැ. තේරුණා නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුණා නැහැ. ඉතින් ඒක නිසා අපිට පුළුවන්කම තියෙනවා මේකේ ආදීනවන්තයන් පෙන්වලා දීලා මේකේ ආස්වාදයෙන් මිදිලා මේකේ ඊශ්වරන අධ්‍යාසය ලබා ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඔබ වැරැගෙන දෙවෙනි අවස්ථාවේ ඉස්ලාම් වැරැක්කේ නම් පසුගිය සතියේ දුන බාහිරාවි මම ආරණ්‍ය ඔබ වහන්සේගේ බණ අහන්න නෙමෙයි. මොකද මම ඔබ වහන්සේලා දැනගත්තේ ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනායි කියන දෙයක් ගැන ඔබ වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒක සත්‍ය දැනගන්නයි. නමුත් මේ ආපු අවස්ථාවේදී මට තේරුම් ගිය දෙයක් තමයි අපි සාමාන්‍ය බණහන්න ගියාම අක්‍රමහා පඬිත හාමුදුරුවෝ ධර්මදාන කරනකොට අපි අභිධර්ම ඉගෙන ගන්න ඕනේ ඒ ස්වාමීන් වහන්සේ බණ තේරුම් ගන්න. මොකද අපි කියන ධර්මපාලක අභිධර්මයේ භාගයට විතරයි. මොකද බණ අපිට අපි කියන සිංහල භාෂාවෙන් පැහැදිලිුන්නේ නැහැ. නමුත් ඔබවහන්සේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ අවස්ථාව දෙකේදී මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකද්ද? අභිධර්මය මොකද්ද? පාලි භාෂාව සංස්කෘත කියන තේරුම් කරලා පැහැදිලිව ධර්ම දේශනා කිරීම ගැන මම ගොඩක් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම ඔබ වහන්සේගෙන් තව දැනගන්න කැමතියි. අපිට චුට්ටක් විස්තර දෙන්න මට මම දැන් නැත්නම් දන්නවා ඇති කියලා මම හිතනවා. මේ ලංකාවේ බුදුහාම බුදුදෙනි පිළිබඳ විස්තර ස්වල්පයක්. ඒ වගේම
ගිහි ජීවිතයේ අපි ජීවත් වෙනකොට අපි ඇලීම් ගලින් කියන විශේෂම අපේ දරුවන් දෙමාපියන් තා පොඩ්ඩක් පැහැදිලි කරන වර්තමාන ජීවිත අපිට මේ නිර්වාණ මාර්ගය දැනගන්න කෙටිම මාර්ගය මොකක්ද මේවා අත්හැරෙන්න පුළුවන්. තා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම අපි යම්සි පාරේ හම්බෙන ධාතු කරුණක් වහගෙන එන වාහන වල ආවුරුන් අපි යම් සමුදල් දීලා අපි බලාපොරොත්තු වෙනවා නම් මේ පිනෙන් අපි නිර්වාණය ලබා ගැනීමට මේ පින හේතු වේවා කියලා ඒක ප්‍රතිඵල අපිට කොහොමද වෙන්නේ? අනික අපි බෝධි වහන්සේ කෙනෙක් කාට ගිහින් බුදු සත්කාර කරලා අපේ දරුවන් විවාහ පාසෙට වෙලරෝග නිවාරණය වෙන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒකේ පින කොහොමද නැත්නම් ඒක පරපෑම කොහොමද අපිට ඇති වෙන්නේ කියලා මට තේරුණා වැඩි. දැන් මෙහෙමයි අපි දැන් මේ නිවන් ලබා ගන්න බාහිර බලවේගයක ඒ කියන්නේ අඩුවලින් බුදුහාමුදුරන්ගේම සර්වඥතාතුන් වහන්සේලා එහෙම නැත්නම් තවත් මොනවාරෝ බුදුහාමුදුරන්ව පරිහරණය කරන දේ වැන්දත් ඉදුවත් අපිට නිවනක් නැහැ. දැන් බුදුහාමුදුරන්ව පිට දුන්න බෝධීන් වහන්සේ එහෙම නැත්නම් බුදුහාමුදුරන්ව සර්වඥතාතුන් වහන්සේලා හැමදාම අනියම් මිනිස්සු ඉන්නවා. මේකෙන් නිවන් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නිවන් දකින්න නම් ඕනේ මොකද්ද? තමන්ගේම හිතේ උපත ලබන රාගය, ද්වේෂය, මෝහය තමන් තේරුම් අරගෙන තමන්ගේ හිතේ ඒ රාගය, ද්වේෂය, මෝහය නොඋපදින ලෙස විතරාගී, විතදේශී, විතමෝහී ආකාරයට තමන්ගේ හිත පිරිසිදු කරගන්නටයි අපි සීල, සමාධි, ප්‍රඥා තුනම වැඩි යුත්තේ තමන්ගේ හිත ක්‍රියාකාරීත්වය, පැවැත්ම, ආයතික සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරය, ප්‍රාතිමොක්ඛ සංවරය, ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය ඇති කරගන්නට මිසක මේ වෙන කාටවත් මොනවාක්වත් කරලා දිල නිවන් දකින්න බෑ. ඊගාවට දැන් මේ මාත්‍ය ඇහුවා දරුවෙගේ විභාගයෙන් පාස් කරන්න ලෙඩක් සනීප කරගන්න බෝධියක් ගාවට යන එක හරිද? ඒකේ හරි පැත්තක් තියෙනවා, අද නමුත් ප්‍රායෝගික වැරදි පැත්තක් තියෙනවා. දැන් අපි කල්පනා කරන්න ඕන බුදුහාමුදුරුවෝ ඔය කියන අසතු බෝධි ගාවට ගිහිල්ලා ඔය බෝධි මුල කරගත්තේ මොකද්ද? ඔය බෝමුලදී බුදුහාමුදුරුවෝ මොකද්ද සාක්ෂාත් කරගත්තේ? මොකද්ද කරගත්තේ? තමන්ගේ හිතේ මෙතෙක් තිබුණු රාගය, ද්වේෂය, මෝහය කියන මේ කෙලෙස් ධර්ම සහ මුලින්ම උදුරලා දාලා නික්ලේශී තත්වයකට හිතපත් කරගන්නට අර බුද්ධ ශක්තිය, අර බෝධීන් වහන්සේගේ ශක්තිය, බව උදුරා ගන්න ශක්තිය උපකාර කරගත්තා. දැන් මේක සිහිපත් කළා නම් හරියට බුදුහාමුදුරුවෝ මේ බෝධීන් වහන්සේ ගාවට ඇවිල්ලා මෙන්න මේකයි කරගත්ත නියම නිවැරදි දේ මමත් මේ බුද්ධත්වයට වූ බෝධීන් වහන්සේ හෝ ඒ බෝධි වෘක්ෂයක් ගාවට හෝ ඇවිල්ලා මගේ හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය විනාඩි 5කට 10කට උදුරලා දාන්න. එහෙම කරන්න පුළුවන්. බැන්නම් බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම කරාම විනාඩි 5ක් Tamanට රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර ඉන්න පුළුවන් නම් ඒ විනාඩි 5 තුල Tamanට පුළුවන් මේ විශ්වයට යහපත් සත්‍ය කිරණ, එහෙම නැත්නම් සුදු කිරණ ශක්තිය අතුරන්න. ඒක සත්‍යක්‍රියා බලය. ඒ සත්‍යක්‍රියා බලය Taman පිරිසිදු සිටින්ම අවංකවම විශ්වයට නිකුත් කළ ශක්තිය. ඒ ශක්තිය බලයෙන් අපිට පුළුවන්කම තියෙනවා යම් කිසි රෝගියෙකුට යම් කිසි උදව්වක් උපකාරයක් කරපු කෙනෙකුට නිස්සාරණ අධ්‍යාසයෙන් සතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, සුවයක් වේවා, සපතක් වේවා කියන්නේ.
මේකට මාර්ගදී වචන තියෙන්නේ ඒතේන සත්‍ය වාක්‍යේන සුවත්ති හොති. ඒක කරන්නේ නෑ අද කරන්නේ බෝධිගා පිළිලා අර බුදුහාමුදුරුවෝගේ පිළිමෙන් හරි අර භෝගයෙන් හරි භෝගාට අධිග්‍රහිත දෙවියන්ගෙන් හරි වෙන කාගෙන් හරි ඉඳනවා යදිනවා ඉඳන්නේ වගේ ආචකෙක් වගේ වැළපිලා ඉඳනවා. අනේ මට මේක කරලා දෙන්න අර කරලා දෙන්න අනුවේ හරියන්නේ නෑ. ඒක නෙමෙයි කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ නිවැරදිව මාර්ගයක් කියලා තියෙන ඕයි පූජාව කරන එක වරදක් නෑ. හැබැයි අර බුදුහාමුදුරුවෝ එතෙන්දී බෝධි කුච්චිකාවට ගිහිල්ලා කරගත්ත එක සිහිපත් කරන්නේ නැතුව ඒ තත්ත්වයට සමන්ගේ සිත පිළිසිදු කරගන්නේ නැතුව මේක ගන්න හරියන්නේ නැහැ. ඒක නිසා අද කරන්නේ ඔක්කොම වැරදි. දැන් විලාගිර මහාමාරට ආවගේ බෝධි පූජා කියනවා ඔක්කොම channel වල. ආල බලන්නකො බුදුගේ අපල දුරු වේවා බෝල් වල නිල් පාටින් දෙනු අපල දුරු වේවා කොඩි වලින් අර අපල දුරු වේවා ඔය මේ කපුවන්ගේ වැඩේ. මම කාගෙද වැඩේ? කපුලාලගේ වැඩේ. ඒක නිසා අද ඔක්කොම කපුවෝ යාතිලා හිඟන්න කර දැන් බෞද්ධයව හිඟන්නන් කර හිඟා ගන්නවා මොනවද හිඟා ගන්න මේ පංචස්කන්ධය උපාදානය කරගන්න හදන්නේ මොකද්ද මේ දුක බුදුහාමුදුරුවෝ සංකීර්තයේ පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්න පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම විතර වෙන එකක් නැහැ කියලා දුක සියලු දුකට හේතුව පංචස්කන්ධයේ උපාදාන ඔය ගිහිල්ලා බෝධිදාවට යදින්නේ වදින්නේ බුදන්නේ ඉල්ලන්නේ ආඥා කරන්නේ මොනවා ඉල්ලන්නේ අර පංචස්කන්ධේ තව පොඩ්ඩක් ගොඩ ගහගන්න තව පොඩ්ඩක් එකතු කරගන්න අල්ල ගන්න අයින් කරගන්න නැතුව වෙන මොකක්වත් තමන්ගේ හිත දිනු කරගන්න එහෙම කරන කිසි බෝධි පූජාවක් අද මේ රටේ මේ සම්මත තැන් ඊළඟට අර මහත්ය අහුවෙන තව ප්‍රශ්නයක් ඒකට පොඩ්ඩක් වචනයක් කියන්න ඕන මේ බුදුන් උපන් දේශය පිළිබඳව මේ බුදුන් කියන එක බුද්ධ කියන එක මාත්‍ය පුද්ගලයෙක් ඉපදුන තරක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන බුදුන් කිව්වහම මේ බුද්ධත්වයටපත් වූ සියලුම උත්තමයන්න් වහන්සේලා උපන් තැන. බුද්ධ කියන්නේ මොකද්ද? මේ නිවන් අවබෝධ කරගන්න එමන්න භව උදුරා ගමන ධර්මය උපන් තැන බුද්ධ දේශය. බුද්ධ රාජ්‍ය මේ බුදුන් උපන් තැන. ඉතින් ඒක නිසා මේ බුදුන් උපන් දේශය කියන එකේ තේරුම මේ උතුම් බුද්ධ ධර්මය උපත ලැබූ මේ උතුම් බුද්ධ ධර්මය ක්‍රියාත්මක වෙන මේ උතුම් බුද්ධ ධර්මය මතු කවදා හෝ උපදිනවා නම් ඒ උපදින තැන මෙන්න මේ ජම්බුද්වීපේ මේ බුදුන් උපන් දේශය මේ හිඳන. ඒක නිසා පුද්ගලයෙක් ගැන කතාවක් නෙමෙයි. බුද්ධ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. පච්චේක බුද්ධ අරහත් බුද්ධ ලෝතුරා බුද්ධ නොඑකයි ඉන්නවා. එනිසා අර ගෞතම ලාක්‍යුනීන්ද්‍රයන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ මෙන්න මේ බුද්ධ ධර්මය තිබුණු බුද්ධ ධර්මයේ උපදින නිවන් දකින්නට උපකාර වන ධර්මයේ උපන් දේශය. ඒ නිසා මේක බුද්ධලේකුට එහෙම කතාවක් නෙමෙයි. දැන් ඉන්දියාවේ මිනිස්සු ජෛන මහාවීරතුමාටයි වේදාගමේ ශිවාගමේ පොතේ පුරාණ ගන්නකොට බුද්ධ ගුණ. ඒ ඉන්දියාවේ හිතලා තියෙනවා. හැබැයි ඒ කියන මේ කියන ධර්මයක් එහෙ තිබුණේ නැහැ. උපනිෂද් ධර්මයේ හෝ වේදාගමේ හෝ ඔය ඡන්දස් ආගමේ හෝ වේදාගම ශිවාගම හින්දු ආගම පතංජලි ආගම ජෛන ආගම උපනිෂද් දර්ශනේ ඉන්දියාවේ. හැබැයි ඒතර බුදුවරු හිටියා මුනිවරු හිටියා. හැබැයි මේ කියන බෞද්ධ ආගමන ධර්මයක් එතන තිබුණේ නැහැ. ඒක පැහැදිලිව බුදුහාමුදුරුවෝ කියනවා. බ්‍රාහ්මණයල් මේ ඉතරගන්න එපා මේ වැරදියක් ඇටියට මේක මේ ජෛන ආගමේ උපනිෂද් දර්ශනය කරපු වැරදි දෙයක් නිසා එහෙම නැත්නම් ඉන්දියාවේ කියපු වැරදි පොත් දෙකක් සිංහලට පරිවර්තනය කළා දිව්‍ය අවදානයේ සහ ලලිත විස්තරයේ කියන සංස්කෘත භාෂාවෙන් ලියලා තිබුණු පොත් දෙකක් මේ බුද්ධ චරිතය ඇටියට ලංකාවේ පුද්ගලයෙක් පරිවර්තනය කළා. පිළිගත්ත බොහොම ලොකු කෙනෙක් පරිවර්තනය කළා ඉස්කෝල වල දැම්ම මේ ළමින් උගන්වන්න 1900
මේක නිසා තමයි අපිට විනාශ වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒ පැහැදිලිව වහන්සේට මම පින් ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද කියපු ධර්මදේශනාවේදී අපට කියා දුන්නා සමුදය නිරෝධනය කරන්න හැටි. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි ගිහිගේ අත්හැරලා කෙනෙකුට බොහෝ විට හැකියාව දෙන ඔය සිතිවිලි ඔය කියන විදිහට පාලනය කරලා තමන්ගේ හැඟීම් පාලනය කරලා ඒ ගමන් මාර්ගයේ නියමිත විදිහට යන්න. නමුත් ගිහිගේ රැඳිලා ඉන්න අපිට එකවරම ඒ වගේ සියලු දේ අත්හැරලා ඒ ගමන් මාර්ගයේ ගමන් ගන්න ටිකක් අපහසුයි. මට දැනගන්න අවශ්‍යයි ඒකේ මූලාරම්භය විදිහට අපි කොහොමද ටිකෙන් ටික මේක අපේ ජීවිතේට පටන් ගන්න කියන එක කරගෙන යන්නේ කියන එක. මොකද මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් බුදුදහමක් නිසා මේ ඒකට ක්‍රම සරලව පැහැදිලි ඔබ වහන්සේගෙන් අසා දැනගන්නට අවශ්‍යයි. දැන් අපි කර්මස්ථාන ගන්නවා කියලා එකක් තියෙනවා. කම්මඋත්තාන. කර්මස්ථාන කියන මේ සිංහල වචනේ මාගදී වචනේ මොකද්ද? කම්මඋත්තාන. කම්මඋත්තාන කියන්නේ රාගය, ද්වේෂය, මොහය ඉතින් උදුරා ගමන්න අවස්ථාව. දැන් මේ කර්මස්ථාන තියෙන්නේ ගිහි ගෙදරද අර කියපු ගහක් කොලක් නැති මා ශුන්‍යාගාර කැලේකද? වැඩි කර්මස්ථාන තියෙන්නේ ගෙදරද කැලේකද? ගෙදර. අපිට පුළුවන් නම් දවසකට හැබැයි ගිහි ගෙදරක ඉන්නකොට ඔය සංසාරේ Taman සම්බන්ධ වෙච්ච දේවල් තමයි සම්පේ කියන්නේ. ඔය සම්බන්ධ වෙච්ච අයමයි Tamanට නැවත නැවතත් යලි සම්බන්ධ කරන්න ඔය සමුදේ තරහින් කායිකද? රාගයෙන් ඇලෙන කායිකද? මානෙන් මනින කවුද? මොහේ උදාරේ කායිකද? ඔක්කොම ගෙදර නෑදෑයන් යාළුවෝ මිත්‍ර ඥාති කාර්යාල Taman දෛනිකව අනුගමනය. ඉතින් ඒ නිසා ඒ අයටම අන්තිමුලන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කරලා රාගයෙන් නොඇලී ද්වේෂයෙන් නොගැටි මොහේ උදාරේ ඉන්න එකම සමුදේ නිරෝධය. වෙන කොහෙවත් නෙමෙයි. එතනම එත්තේනම් උපජ්ජමානා උපජ්ජති එත්තේනම් පහියමානා පහියති එත්තේනම් නිවිසමාන නිවිස. ඒ නිසා දැන් අද නම් මේකෙන් මේ ගිහි ගෙදර ඉන්නවා කියවට මේක ගිහි ගෙදර විද්‍යාලාවක් කියලා අර දිගිපාදාරි පිට හරි අගල කැලේ ගානේ ඔය හරි මේ ඉඳන්කට ගිහිල්ලා අවුරුදු 10ක් ඉඳියා කිසිම ඔය කියන රාගය ද්වේෂය මොහේ හිතේ මුද්‍රාදාන ඔය සමුදේ නිරෝධ කරන්න බෑ. එතෙන් ගිහිල්ලා කල්පනා කරන්නේ මේ වගේ. ඒ නිසා ඒක වෙන්නේ නැහැ. ඒක තාවකාලිකව යටපත් කිරීමක් පමණයි. ඒක නිවන නෑ. මුල උදුර දාන්න බෑ. ඒ නිසා ගිහි ගෙදර ඉන්නකොට ඕන තරම් කර්මස්ථාන තියෙනවා. හැබැයි Taman නොදන්න නිසා ඒ කර්මස්ථාන තමගේ සංසාර ගමන දික් කරගන්න ආකාරයට නැවත නැවතත් ණය වෙනවා, ණය ගන්නවා, ණයෙන් බැඳෙනවා, සම්බන්ධ වෙනවා, සම්දී හරක් කරගන්නවා, නිවන බැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් කර්මස්ථාන වලට මම දැන් සමාජයට කර්මස්ථාන කියලා බුදු ගුණ වර්ණනාම අපිට ඔසලෙන් තියෙනවා. මෙතන මේ මාතේ කියපු එකේ ඇත්ත මේක හරියට දැන් බුද්ධානුස්සතිය කියලා එකක් තියෙනවා, බුදු ගුණ සංඥානා කිරීම කියලා තව එකක් තියෙනවා. බුදු ගුණ සංඥානා කිරීම යම් ආකාරයක යහපත් ක්‍රියාවක්. හැබැයි බුද්ධානුස්සතිය නෙමෙයි. බුද්ධානුස්සතිය කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතෙන් ඉපදවන ක්‍රියාකාරකම අනුස්සති භාවනා. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් අලුතෙන් උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව නූපදවා අනුපාදින් නිරෝධේ උද්‍රා දාන්නේ නැත්නම් ඒක අනුස්සති භාවනාවක් වෙන්නේ. බුදු ගුණ ගායනා කිරීම ඒකට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ගුණ මෙනෙහි කිරීම හොඳයි. හැබැයි වචනේ කතා කරලා දුවට මෙනෙහි වෙන්නේ අද දැන් ඉතිපිසෝ භගවානං ගායනා කියනවා. ගිරවුවා. මේක හරියට
අර විද මහත්තයා කියලා දුන්නා අර ගුරු මෙල්ලි පාවට ගුරු මේ වුණා කියනවා වගේ බේත් සීටුව කියලා. හැබැයි ඒ බේත් සීටුව හදාගෙන බොන්නේ නැහැ. ඒ නිසා දැන් මොන බුදු ගුණ භාවනාවේ යම් කිසි ගුණයක් තියෙනවා එක බුදු ගුණයක්වත් Taman තුල පවත් ගන්න පුළුවන් නම් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒක හරි. ඒ නිසා ඕක ලක්ෂ වාරයක් බුදු ගුණ ගායනා කරලා අඩු ගානේ පොඩි හිතේ පහන් වීමක් නිසා පිළිගෑම පිළවාක්‍ය ගියාදුන්න වේ අර ගියාදුන්න වේ චීත්‍රෝ කියවා ඉන්න දුන්නාලනවා වෙදමාත්‍යයේ බුදු ගායනා කරනවා මේක හොඳ වෙදමාත්‍යා කියා ඉන්නවා හැබැයි වේත ආදාරෙන් ගොන්නේ නැහැ ලෙඩේ හිම ලෙඩේ සංසාර යෝගේ තවත් උන්නේ හැබැයි වෙදමාත්‍යයේ ගුණ ගායනා කරගෙන අර ගියාදුන්න වේ චීත්‍රෝට දුන්නාල හොඳ වේ චීත්‍රෝ හොඳ වෙදමාත්‍යා අපි බෞද්ධ කරන්නේ මොකක්ද? හැබැයි ඒවා අර කර්ණ රසයි. ඒ කන්නට අර සුන්දර. දැන් ඔය භජන් ගී භගවත් ගීතාවේ ගී උපනිෂදාවේ ඒවා හරියට මිනිසුන්ට කර්ණ රසයි. ඒ වගේ අපි කරන්නේ. අපි මේ කරන්න ඕන දේ මේ කරන්නේ අර භගවත් ගීතාවේ ගීපු භජන් ගී ගායනා කර ඒකේ තාවකාලිකව ඒ වෙලාවේ ආමිෂ සුවයක් විඳලා සංසාර ගමනට සම්බන්ධ වෙනවා සම්පූර්ණ. ඒ නිසා මේක හරියට තේරුම් අරගෙන කරත් හරි තේරුම් නොගෙන කරොත් නම් නිවනක් නැහැ. ගොනු සමස්ත දැන් අපිට ගන්නත් අපින් ඉස්සරහට කලින් කිව්වර කමඨාන් වල තියෙන වටිනා කමඨාන් වල තියෙන CD එකක් වෙනවා කියලා අපිට අපිට පස්සේ ඉතින් ඒ වගේ එකක් අපිට ලැබුණාම ඒකේ තියෙන මම දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. දැන් මෙහෙමයි කමඨාන් තියෙන්න ඕන අනුස්සති පමණයි. වෙන කිසි කමඨානකින් නිවනක් දකින්න බෑ. අනුස්සති දැන් අනුසය අස්කරණ දේ අනුස්සති තියෙන්න ඕන එක්ක මෙත්තානුස්සති අසුභ අනුස්සති මරණ අනුස්සති බුද්ධ අනුස්සති කායගත අනුපස්සන එමනම් චිත්තේ වේදනානුපස්සන එකත් අනුපස්සන අනුස්සති ඒ වගේම චිත්තේ චිත්තානුපස්සන කම්මේ ධම්මානුපස්සන ඔය අට හරියටම හරි තවත් තියෙනවා අනුස්සති භාවනා සීලානුස්සති ත්‍යාගානුස්සති මෙහෙම නමුත් අර අනුස්සති අටෙන් හතරක් හරියටම කරනවා නම් නිවනට පූර්ණ වශයෙන්ම එක හේතු වෙනවා උපකාර වෙනවා රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා ගමන් පුළුවන් අනුස්සති භාවනාවෙන් පමණයි නොයෙක් බුදුරජාණන් නොයෙක් කියන්න පුළුවන් දැන් උලං යදිනවා උලං පිට කරනවා එහෙම නැත්නම් බඩ කුඹනවා වැකිලෙනවා කියන නිවනට උපකාර නම් කවුරුත් අනිවාර්යයෙන් ඒක උන්නේ නැහැ. අතරමං වෙච්ච මිනිස්සුන් අනන්තයි අපේ. අවසරයි සම්මාස ඒ මානසික කායික දෙන පීඩා වේදනා කායික පොට්ටබ්බේ විදියට දැනෙන පීඩා වේදනා ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට මෙහෙය කරලා ඉවසා දරනවා. ඒක අපි හේතුවක් තියෙනවා හේතුවයින් කළොත් හරි හේතුවයින් නොකරන වැඩි. දැන් අපේ කයට වේදනාවක් තියෙන හේතුවක් තියෙනවා. අපි හේතුව අයින් නොකර తాවකාලිකට කීම් එකක් ගන්නට හරියන්නේ නැහැ. දැන් අපි හිතමු මොකක් හරි මේක අර උද්වේගගත පාපී ශක්තිය කියනනම් කම්ම දායදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්මං කරිතාමිති කම් කියලා කිව්වේ මේ මොකක් හරි ඒ අතීත කර්මයක් තියෙනවා. ඒ කර්මයේ හේතු මුලකුත් තියෙනවා. ඒ මුලට අපි ප්‍රතිකර්මයක් යොදන්නේ. ඒ ප්‍රතිකර්මය නොයොදා අපි මේ කයට ලැබෙන මේ වේදනාව తాවකාලිකව අයින් කරන්න හරියන්නේ නැහැ. ඒ නිසා
අපි අපේ ඒ පුද්ගලයන්ගේ සිත පිරිසිදු වෙන සිත විසුද්ධියටපත් වෙන විමුක්තියටපත් වෙන යහපත් ක්‍රියාකාරකම් කරන්න. එහෙම නැත්නම් මේ කරන දේ අපි විවසා කටයුතු කරනකොට මේක අපිට වැය කරන්න වෙලා තියෙන වෙලාව. මේ සංසාරේ මිනිස්සු හරියට වැය කරනවා. ඒ වැය කරන දේ අපි නැවත ණයක් වෙන විදියට කටයුතු කරන්න ඕනේ. ඒ නිසා යම් කිසි කෙනෙක් කුට යම් කායික වේදනාවක් ආවනම් ඒකත් තුනේ හොඳටයි මේකෙන් මං යම් දෙයක් කර්මස්ථානයක් ලැබුණා කියලා මේ වගේ දෙයක් මිනිමන් කිරියට කාටවත් වෙන්න එපා තමන්ට කරන්නේ නැහැ කියලා අපි ඒකෙන් නිදහස් වෙන්න කටයුතු කරනවා. එතකොට හරියට හේතුව පුළුවන් තරම් හේතුව මුල හොයලම හේතුව මුල උදාකට මේ රාග ද්වේෂ මොහ හොක්කෝ මාන දිට්ඨිය විද්‍යා ඒ තුنين තියෙන ඉන්ද්‍රියයන් සමග හේතුව උදුරා ගන්න. එතකොට ඵලය නැති වෙනවා. ගල්සහනාන්සේ චතක සූත්‍රයේ අනුව අනිත්‍ය දුක්ඛ තත්ත්වයද එක්වන්ව අනාත්ම දැන් චතක සූත්‍රයට වඩා ඉස්සෙල්ලත් අනාත්ම විතරක් දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. මොකද අනාත්ම ලක්ෂණ සූත්‍රය. අර කොණ්ඩඤ්ඤාඳුරෝ අරහත්ත්වයට ඵලයට වගේ මොකද අනාත්ම ලක්ෂණ. මේක කළ මේකත් ලක්ෂණ. ඉතින් ඒක නිසා චතක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අතහැරලා අනාත්ම විතරක් ගන්න. මොකද කවුරු ඉස්සෙල්ලා අනිත්‍ය දුක්ඛ වලින් නැත්තා. නමුත් මේ නිවනට උපකාර වන අනාත්ම විතරක් දැනගත්ත අත්තාව අනාත්තා. මේක තේරුම් ගත්ත නිවනට උපකාර වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ හොඳට ධර්මයේ දේශනා කළ පරිණත වෙලා නිසා මේ වෙලාව වෙනකොට බුදුහාමුදුරුවෝ අවදාන කාලයේ මේ චතක සූත්‍රයේ දේශනා කළේ බොහොම කෙටියෙන් මිනිසුන්ට නිවන අවබෝධ කරගන්න පුළුවන් විදිහට මේ අනාත්ම ලක්ෂණ විතරයි අනාත්ම ලක්ෂණ සූත්‍රය ඒ වගේම චතක සූත්‍රය දැන් මුලින්ම දෙවෙනි සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රය අවදාන අනාත්ම ලක්ෂණ සූත්‍රය චතක සූත්‍රය කියනවා. ඒක සමහරවිට ආදිත්‍ය පරියාය සූත්‍රය කියන එකේ අනිත්‍ය දුක්ඛ පිටහැරි ආදිත්‍ය පරියාය සූත්‍රයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තුන. දැන් බුදුහාමුදුරුවන්ගේ නිවන් දකින්නට උපකාර වන සියලුම සූත්‍රවල කොතන හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවා. එක්කොණි විදාවිදා නිරෝධ පටිච්චසමුප්පාද තියෙනවා. නැත්නම් මේක නිවන් දකින්නට උපකාර වන සූත්‍රයක්. අපි අවසාන වශයෙන් නිවන් දකින්නට අවශ්‍ය නම් යථා භූත ඥාන දර්ශනයෙන් දැකගත යුත්තේ මේ අපි පැවැත්මට උපකාර කරගන්නා පංචස්කන්ධය නිත්‍යසේ සුඛසේ අත්ථසේ පවත්තන්න බෑ නවත්තන්න බෑ මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒක නිසා මේකට නොබැලිය යුතුයි. ඒක නිසා මේකට රාගයෙන් ප්‍රිය දෙයට නොඇලිය යුතුයි, ද්වේෂයෙන් අප්‍රිය දෙයට නොගැටිය යුතුයි. ඒ නිසා මේක දිගේ රෝධ නොගැහිය යුතුයි, නිරෝධ කළ යුතුයි. ඒ නිසා මේක උපාදානය කර නොගත යුතුයි. සම්මුඛදී පටිච්චසමුප්පාද. ඒක තමයි ධම්ම සූත්‍රයකම තියෙන අවසාන උපදේශය. අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ පාරමී. අවසරයි ස්වාමීන් වහන්සේ ආශ්‍රය කළ යුතු දේ හා බැහැර කළ යුතු දේ අනුව කටයුතු කරනකොට විතර මොහය අයින් වෙනවද? මොහය අයින් වෙනවද? අයින්. අස්සපස්ස කිරීමෙන් තුලින් විතරක්? ඔව් මානිය අයින් වෙනකොට අසුමානිය අයින් වෙනකොට මානිය අයින් වෙනකොට මොකක්ද අයින් වෙන්නේ? මොහය. ඒක මානිය නැතිකොට මොහය අයින් වෙනවා. දැන් අපි මනින්නකොට මේ ඔක්කොම වැරදි දේවල් එන්නේ. ප්‍රිය දේ ඇලෙන්නේ, අප්‍රිය දේ ගැටෙන්නේ මනින්න නිසා. ඒකට මෝහය නැත්නම් නෝ. එහෙනම් මෞකසකට යන්න බෑ. නයි ජාතු ගබ්බ දෙයිය පුනරියති. හැබැයි මේක දැන් මේක මේ
නමෝ මිසක් අමෝ නෙමෙයි. දැන් අමෝහ කියලා කියනවා. දැන් අලෝභ අධේස අමෝහ කියලා ටිකක් තියෙනවා. හැබැයි මේක අමෝ නෙමෙයි නමෝ. ඒ කියන්නේ රාගක්කේ දේශක්කේ මොහක්කේ නම් නමෝ. අමෝහ කියන එක කය නෙමෙයි. තාම කපලා දැම්මේ නෑ. උපදින එක අයින් කරන එක අමෝහ. නෝබදවා සිටින එක නමෝ. මේක වෙනද නැති කියලා අර ඔය නොයෙකුත් අය මේක පටලවගෙන. ඒකෙන් තමයි උපදින එක අයින් කරලා උපදින මානය අර මැනීම අර ලෞකිකම අපි අයින් කරනවා. අපි අපේ හිතට දැන් මම අර කේක් කෑල්ලක උදාහරණයක් දුන්නා. මේ කේක් කෑල්ල කටට ගමම අපි කරන්නේ මනින්න. හැම කෙනෙක්ම කරන්නේ ඇහෙන් රූපයක් දැක්කම මනින්න. කනින් ශබ්දයක් ඇහුනහම මනින්න. නාසයෙන් දිවෙන් කයින් පහසක් ඉඳවීමක් දැක්කම මනින්න. හිතෙන් අරමුණක් ආවම මනින්න. ඒක තමයි නෝ. මේ මනලා රවුම් ගන්න. රෝද ගන්න. රෝද ගන්න එක වෙනවා එක ගැටි. ඒකමයි වෙන මොකක්වත් නෙමෙයි. දැන් මම හිතන්නේ දැන් රැප් එකගෙන ඉන්නවා. එවනම් අද ධර්ම දේශනාව දැන්ට අවසන් කරමු. තව කින් අනුමෝදන් කරන්නක් තියෙනවා. ඊළඟට ඉතින් දිලවර්ධන මහත්මයාගේ යෝජනාවක් නම් තියෙනවා. අඩු ගානේ මාසිකටවත් දවසක් ධර්ම දේශනාවක් කියන්න ඕනේ කියලා. ඒක ගැන තාම හරිම නිශ්චිත තීරණයක් කියන්න අමාරුයි. නමුත් සැප්තැම්බර් 13 වෙනි සෙනසුරාදා හවස 3ට වගේ වෙලාවකට 1:00 වගේ වෙලාවකට සැප්තැම්බර් 13 වෙනිදා පුළුවන් වුණොත් එදාට ධර්ම දේශනාවක් කියනවා. ඒක සාමාන්‍යයෙන් එදාට කරනකොට මම පිළිගන්නවා මතක් කරන එදාට පුළුවන් දෙන්නේ. මේ 14 වෙනිදා මේ ළඟ එහා පැත්තේ අනුෂා ඒ මහත්මියගේ ගෙදර දානිකු ධර්ම දේශනාවක් තියෙනවා. ඊට පස්සේ මහරගම 3 වෙනිදා තියෙනවා. 2 වෙනිදා කෑගල්ල තියෙනවා. ඊට පස්සේ 12 වෙනිදා පොයට 10 වෙනිදා මීරිගම ධර්ම දේශනාව තියෙනවා. ඒ ධර්ම දේශනාවලදී ඒක පිළිගත් මහත්මයාගේ ඊගාව ධර්ම දේශනාව පිළිබඳව කාගෙන් හරි අහලා දැනගන්න පුළුවන් මේ ප්‍රකාශයට පත් වෙනවා. ඔතන ඉන්න අවුරුදු සාදුකාරයක් තියෙනවා. එහෙමනම් කවුරුත් අනික් වැඩ අත්තර දාලා පින් අනුමෝදන් කරන්නට ඉඳගන්න. මම දැන් පින් අනුමෝදන් කරන වෙලාවේ කවුරුත් එක ආකාරයකට තැන්පත් වුණොත් වඩා වටිනවා. මේ පින්නතුන් කවුරුත් සිහිපත් කරගන්න ඕන. තිලක මහත්මයාගේ ඒ පෞද්ගලික උදවියක් නැදෑයෝ යාළු මිත්‍රයෝ එක වෙලා මේ වගේ විශාල අධ්‍යාපනයකින් කිසි ලාභයක් ලැබීමේ බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිලාභයක් ලැබීමේ බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන්ට මේ උතුම් ධර්මයේ මේ නිවන් මඟ සාදා පහදා ගන්නට උපකාර වන්නා වූ මාර්ග ඥානයක් ලබා දෙන්නට අවශ්‍ය පිළිසිදු ධර්මයක් දේශනා කරන්නට තීරණය කළා. ඒ නිසා මට ආරාධනා කළේ මේ ඇවිල්ලා ධර්ම දේශනාවක් කරන්න කියලා. ඉතින් ඒක නිසා ඒ පිළිසිදු චේතනාවක් ඇතුළු නිසාරණ අධ්‍යාසයෙන් පැවැත්වූ මේ ධර්ම දේශනාව නිසා යම් කෙනෙකුට තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්නට තමන්ගේ ආයුධ මාර්ගය සහ නොආයුධ මාර්ගය තේරුම් ගන්නා එතෙන්දී ඉලක්ක මාර්ගයට ඒක ප්‍රතිඵල ලැබෙනවා. ඒ අයට ලැබෙනවා. එලා තව එක්කෙනෙකුගේ හෝ නිවන් මාර්ගයට උපකාර වන ධර්මයේ දේශනා කෙරෙවුවා නම් කළා නම් ඒක තමන්ගේ නිවනට උපකාර වෙනවා. ඉතින් ඒක නිසා කවුරුත් සිහිපත් කරගන්න ඕන එකම පුද්ගලයෙක් හරි මෙතනින් මඟපලයක් හෝ මාර්ගයට හෝ ආවනම් ඒක යහපත් ඒක ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා ඒ ධර්ම දේශනාව වටිනවා. එහෙම නැත්නම් ඒක ධර්ම දේශනාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා
මෙවන් ධර්ම දේශනාවක් පවත්වලා මෙවන් මඟපල ලබන්නට මාර්ගයට යොමු කරන්නට බුද්ධ ශක්තියට අනුගත වෙන්නට අවශ්‍ය වන්නා වූ ඒ ධම්ම දේශනාවක් පැවැත්වීම නිසා ඉලක්ක මහත්මයාගේ පෞද්ගලික විශාල පින්කමක් කරගත්තා. මේ පුණ්‍ය ශක්තිය අපි ඉන්දීල පින්පවරලා තුනන්වදන් කරන්නට ඕනේ. ඒ නිසා මේ සියලුම පින්තුන්ගේ ඒ ඉලක්ක මහත්මයාගේ නමින් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන් මහුමහුගයන් වැඩිහිටියන් බුදුවර ඥාති මිත්‍රාදීන් ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණි සෑම සියලු දෙවියන්ගේම නමින් මිය පරලෝකීය අනන්ත අප්‍රමාණ සංසාරගත සියලු ඥාතීන් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. ඒ තමන්ට උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පීඨ වූ සම්බන්ධ වූ සියලු ඥාතීන්ට මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සසර දුකින් නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නටම මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා. ඒ වගේම මේ හැම පින්නතකේම ජීවත් සිටින සියලු ඥාතීන් ජීවත් කරලා ඒ සියලු ඥාතීන්ට ආශිර්වාදයක් කළා. මේ යහපත් චේතනාවක් ඇතුළු පිළිසිදුකින් කරන ආශිර්වාදය නිසා ඒ ඥාතීන්ට ජීවත් සිටින අයට මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරීමට මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා දීපත් කළ සියලු දෙවියන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු දෙවියෝ සසර දුකින් මිදී නිදහස් වෙත්වා. නිවන් සුවයෙන් සුවපත් වන්නට සියලු දෙවියන්ට මේ පින් උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා. ඒ වගේම සියලු භූත පෙරේත පිශාචාදී වූ අමනුෂ්‍ය කොට්ටාස තිරිසන් අපාගත සතර අපාගත කොට්ටාස අසංකල්පිනා වූ අනන්ත අප්‍රමාණ සත්‍යයන් කෙරෙහි අනුකම්පා සිතකතුව සියලු සත්‍යයන්ට පින් දීලා පින් පවරලා පිරිසිදු චේතනාවක් ඇතුව අවංක සිතින් පින් දීලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු සත්වයෝ සසර දුකින් මිදී නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියලා. දැන් මේ පින්තුන් කල්පනා කරගන්න ඕනේ මේ වගේ ධර්ම දානමය පින්කමකට සහසම්බන්ධ වෙලා පින්කම පහදාගෙන ඒ පින් දෙන්නට පින් පවරන්න ඕන සෑම සියලු දෙනෙකුටම පින් දුන්නා පින් පවරුවා පින් අනුමෝදන් කළා. ඒ නිසා තම තමන්ගේ පිරිසිදුයි ඒ පිරිසිදුට පවතින තම තමන්ට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ සඳහා ආයුරාෝග්‍ය සම්පත්තිය දීර්ඝායුෂ ලබන්නට මේ පුණ්‍ය ශක්තිය කුසල බලයක් මේ හැම පින්නතුන්ටම හේතු වාසනා වේවා. මේ ගාථාවන් පිළිපින්දින් එක්තාවතාචම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එක්තාවතාචම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එක්තාවතාචම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ